තෙරුවන් සරණයි හැම දිනාටම. අපි අදත් අපේ සුපුරුදු සදහම් මමයි මේ පවත්වන්නේ. අද 2020 වර්ෂයේ මේ මාසේ 19 වෙනි අඟහරුවාදා ලංකා වේලාවෙන් උදෑසන 6 සිට 8 දක්වා කාලේ අපි මේ සදහම් හමුව පවත්වනවා. එනද වගේම අපේ කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා ඒ වගේම ගිහි අපේ පින්වත් හැම දෙනාමත් මේ කාර්යය සඳහා එකතු වී සිටිනවා. හැම දෙනාම අපි තාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගන්නවා. පළමුවෙන් මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්වයා කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ ගෞරවයෙන් සිහි කරගෙන নমස්කාර පාඨය තුන් වාරයක් කියලා වන්දනා කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. තෙරුවන් සරණයි හැම දිනාටම. අදත් අපේ සුපුරුදු දහම් හමුවයි මේ පවත්වන්නේ. අප මේ ගත කරන සුවිශේෂ කාල පරිච්ඡේදය වඩාත් ඵලදායී කරගන්නට වඩාත් එයින් වැඩි ප්‍රයෝජනයක් ලබා ගැනීම සඳහා ආධ්‍යාත්මික දියුණුවට අදාළ කටයුත්තක අප මේ යෙදී සිටින්නේ. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත සුවිශේෂ ධර්මය අපිත් සාකච්ඡා සම්මන්ත්‍රණ විමර්ශන මාර්ගයෙන් තේරුම් අරගෙන අපේ ජීවිතයට එකතු කර ගැනීම සඳහා දරන උත්සාහයක් මේ දහම් හමුව. බුදුරජාණන් වහන්සේගේ දහම අපිට කොටස් දෙකකින් අඳුනා ගන්න හැකියාව තිබෙනවා. එකක් තමයි මේ අප ගත කරන ජීවිතයේ ලෞකික ඕනෑපාකම් සාධනය කරගන්නට, ඒ වගේම ඒවා ප්‍රශ්න ගැටලු නැතිව බෙදා හදාගෙන පරිභෝජනය කරන්න, සාමකාමී ජීවිතයක් ගත කරන්න අවශ්‍ය කරන මූලික මාර්ගෝපදේශනය සහිත දේශනා කොටස. ඒකට අපිට කියන්න පුළුවන් ලෞකික දියුණුව සඳහා බුදු පියාණන් වහන්සේ දේශනා කර දහම කියලා. එහෙම දහමක් තිබෙනවා. අපේ ආර්ථික, සමාජ, පාරිසරික අංශවලට අදාළව, ගෘහ ජීවිතයට අදාළව, සමාජ ජීවිතයට අදාළව දේශනා කරන ලද දහම. එතනත් ඉලක්කය වන්නේ ඒවයි තියෙන ගැටලු, ප්‍රශ්න, දුක්ඛ දෝමනස්ස මතුවීම වළක්වලා කිසියම් ආකාරයක ලෞකික වටපිටාව සාමකාමී යහපත් වටපිටාවක් බවට පරිවර්තනය කරන්න. එතනින් එහාට ගිහිල්ලා අපේ අධ්‍යාත්මය තුළ ඇතුළත පවතින අනවබෝධයන්, තණ්හා මාන දිට්ඨි ආදී දුකට හේතු වෙන ගැටලුකාරී තත්වයන් සමහන් කර ගන්නටත් අවශ්‍ය කරන ගැඹුරු දහමක් දේශනා කරලා තියෙනවා. ආධ්‍යාත්මික දියුණුවට අදාළ දහම් කොටස කියලා අපිට කියන්න පුළුවන්. මේ ධ්‍යානසේම අදාළයි, නැත්නම් ධ්‍යානසේම අවශ්‍යයි අපගේ මේ ජීවිත පවත්වාගෙන යෑමේදී. ඉතින් මේ ධ්‍යානසේටම අදාළ වෙන කරුණු අපි වෙන් කරලා අඳුනගෙන
වෙනම සාකච්ඡා කරනවා අවබෝධ කරගන්නවා. ඊට අපිට මේ දහම ජීවිතයේ ලෞකික අංශයටත් ආධ්‍යාත්මික අංශයටත් අදාළව කෙසේ කොයි විදිහට උපකාරී කරගත යුතුද කියන කාරණේ අපිට වැටහෙනවා. එතකොට මේ අංශ දෙකේම දියුණුව නැත්තම් නිවීම සැනසීම සංහිඳියාවක් ඇති කරගන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් බුදුදහම එවැනි දහමක්, එවැනි මඟ පෙන්වීමක් සහිත දහමක්. ඉතින් අපි මේ එකතු වෙලා විමසන්නේ සාකච්ඡා කරන්නේ එවැනි වටිනා දහමක්. අපි මේ සාකච්ඡා මාලාවට කිසියම් ධර්ම මාතෘකාවක් තබාගෙන තිබෙනවා. සාමාන්‍යයෙන් අපි ධර්ම සාකච්ඡාවලදී මාතෘකා ඉදිරිපත් කරගන්නවා. එහෙම මාතෘකා ඉදිරිපත් කරගන්නේ මාතෘකාවක් අනුව කරන දහම් හමුව කිසියම් ඉලක්කගත වීමක් තියෙන නිසා. විශේෂයෙන් මාතෘකා අපි ගන්නේ බුද්ධ දේශනා හෝ තථාගත මේ ශ්‍රාවක දේශනා පදනම් කරගෙන. මේ දිනවල අප මාතෘකා කරගෙන තියෙන්නේ සප්ත විසුද්ධි කියන මාතෘකාව. අපි පහුගිය සාකච්ඡාවලදීත් ඒ විසුද්ධි කියන වචනේ පැහැදිලි කරගෙන තිබෙනවා. පිරිසිදු බව, නිවැරදි බව, යහපත් බව කියන අදහස විසුද්ධි කියන පාලි වචනේ තියෙන්නේ. එතකොට එයින් තවත් විදිහක අදහස් වෙනවා නිවන. ඒ වගේම පුද්ගලයාගේ පෞරුෂයේ ඇති කරගන්නා වූ ගුණාත්මක වෙනස අපි පහුගිය සාකච්ඡාවලදීත් ඒක පැහැදිලි කරා. එතකොට විසුද්ධි මග්ග කියන වචනේ බුදු පියාණන් වහන්සේම දේශනා කළා තියෙන සතිපට්ඨාන දේශනාවේ. විසුද්ධියා මග්ගෝ අයම් භික්ඛවේ ඒකායනෝ නිවනට මාර්ගය පහසු මගක් මේ යනුවෙන් සතිපට්ඨාන දේශනාව ආරම්භ කරද්දී දේශනා කළා තියෙනවා. එතකොට එක් පැත්තකින් නිවන විසුද්ධි කියන වචනයෙන් අදහස් වෙනවා. ඒ වගේම අප තුල පුද්ගලයා තුල පවතින අඩුපාඩුකම් වලින් මිදීම විසුද්ධි කියලා පැහැදිලි වෙනවා. එතකොට අප තුල තියෙන පෞරුෂීය අඩුපාඩුකම් අපි ඊයේ කතා කළා. පෞරුෂය කියන්නේ අපේ චර්යාත්මක අංශයේ, චිත්ත වේගී අංශයේ සහ බුද්ධිමය අංශයේ ඇති යම් ඕනතා අඩුපාඩුකම්. ඒවා පිරිසිදු කර ගැනීම, නිවැරදි කර ගැනීම, සකස් කර ගැනීම විසුද්ධියටපත් වීම හැටියට දක්වන්න පුළුවන්. එතකොට ඊට අදාළ කරුණු හතක් තමයි මෙහි සප්ත විසුද්ධි කියලා දැක්වෙන්නේ. එතකොට මේ පෞරුෂයේ තියෙන යම් ඕනතා අඩුපාඩුකම් සකස් කරගන්න, ඒවයි තියෙන දෝෂ නිදොස් කරගන්න ක්‍රම හතක් නැත්තම් කුසලතා හතක් කියලා අපිට කියන්න පුළුවන්. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධි ආදී වශයෙන් නිවන ඉලක්ක කරලා, එහෙම නැත්නම් මේ දේශනාවේ විසුද්ධි හතෙන් පස්සේ කියන්නේ නිතරම අනුපාදා පරිනිබ්බානත්තං කියලා උපාදාන රහිත වූ පරිනිර්වාණය පිණිසයි මේ සප්ත විසුද්ධිය ආධාර වෙන්නේ, උපකාර වන්නේ කියලා. ඉතින් ඒ අනුව අපි මේ විසුද්ධි හතෙන්
මේ වන විට අපි මුල් 3 සාකච්ඡා කරලා තිබෙනවා. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි සහ ditthi විසුද්ධි. එතකොට ඒ තුන බලපුවාම සීල සමාධි ප්‍රඥා කියලාත් කියන්න පුළුවන්. සීල විසුද්ධියෙන් සීල ශික්ෂාව ඇති කර ගන්නවා. මේ කායික හැසිරීමේ වචන භාවිතයේ යම් යම් ඌනතා අඩුපාඩුකම් දෝෂ සහිත භාවයන් තියෙන්න පුළුවන්. ඒක අපි කිව්වා හොඳට අවබෝධ කරගෙන ඒ කාර්ය කරන එක. තේරුම් අරගෙන මේ චර්යාත්මක දෝෂ ආචාර ධර්මීය දෝෂ අඩුපාඩුකම් අපි මනමින් අවබෝධ කරගෙන ඒවා දුරු කර ගන්නවා. මනමින් තේරුම් අරගෙන එසේ තේරුම් අරගෙන දුරු කර ගැනීමේ ක්‍රමය විපස්සනා ක්‍රමයේ හැටියට. ගැඹුරු තේරුම් ගැනීමක් නැතත් ගුරුවරයා ශාස්ත්‍රූවරයා අම්මා තාත්තා වැඩිහිටියාගේ උපදෙස් පිළි අරගෙන ඒ අය කෙරෙහි ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් අපි අපේ පෞරුෂීය වුණතා නැත්තම් චර්යාත්මක අංශයේ අඩුපාඩුකම් සකස් කරගන්න. ඒවා අපි සීල් සමාදන් වෙනවා කියලා කියන කටයුත්ත. ඒකට ඒක සමත ක්‍රමයේ හැටියට අපි පෙන්නලා දුන්නා. ඔය විපස්සනා ක්‍රමයේ සමත ක්‍රමයේ කියලා මාර්ග දෙකක් තියෙනවා. කොයි විදිහකින් හෝ අපි මේ සීල විසුද්ධිය ඇති කරගන්න. ඒ කියන්නේ ආචාර ධර්මීය අංශයේ ඇති අඩුපාඩුකම් අපි මගහරවා ගන්න. ඊළඟට චිත්ත විසුද්ධි අපේ සිතුම් පැතුම් වල හැඟීම් වල තියෙන යම් යම් ඌනතා අඩුපාඩුකම් ඒවා අපි දැකලා ඒවා යම් ප්‍රමාණයකට පාලනය කර ගැනීම, හසුරුවා ගැනීම, මෙල්ල කර ගැනීම චිත්ත විසුද්ධිය තුල තියෙන. හැඟීම් කියන ඒවා තමයි අර කායික ක්‍රියාකාරකම් වචන භාවිතයන් වලට පරිවර්තනය වෙන්නේ. චේතනා චිත්ත. එතකොට මේ චේතනාංශේ චිත්තාංශේ පිරිසිදු කර ගැනීම නැත්නම් ඒක නිවැරදි කර ගැනීම 100%ක්ම ඒවා නිවැරදි වෙන්නේ විපස්සනාවේදී. නමුත් සමත මට්ටමේදීත් අපිට හැකියාව තියෙනවා සාමාන්‍යයෙන් සුතමය ඥානයක් තුලින් මේ තත්වයන් අහිත කරයි මෙසේ සිතන්න හොඳ නැහැ, මේ අදහස සුදුසු නැහැ කියලා යම් ප්‍රමාණයකට හිත හසුරවා ගන්න, හිත පාලනය කරගන්න හැකියාව තියෙනවා. ඒ විදිහට අපිට පුළුවන්කම තියෙනවා චිත්ත විසුද්ධිය ඇති කරගන්න, අහිතකර සිතවිලි හැඟීම් ඒවා පාලනය කරගන්න. ඒක හොඳ පෞරුෂ ලක්ෂණයක්. කායික හැසිරීම, වචන භාවිතය යහපත් විදිහට පවත්වා ගැනීම වගේම හැඟීම් පාලනය කර ගැනීම උසස් පෞරුෂ ලක්ෂණයක්. ඊළඟට ditthi විසුද්ධිය අපි කතා කළා දැක්ම. අපි තුල තියෙන අවබෝධය, වැටහීම, තේරුම් ගැනීම කියන වචන අපි පාවිච්චි කළා. ditthi දැක්ම. ඒකත් අපිට පුළුවන්කම තියෙනවා නිවැරදි කරගන්න. ඒවයිත් අඩුපාඩුකම් තියෙනවා, දෝෂ තියෙනවා, ඌනතා තියෙනවා. ඒවත් අපිට නිවැරදි කරගන්න පුළුවන්. ඉතින්දිත් අපි කතා කළා මේ ditthi කොටස් දෙකකින් සම්මා ditthi, මිච්ඡා ditthi වශයෙන්. ඒත් සම්මා ditthිත් අපි පැහැදිලි කරගත්තා. නිවැරදි දැක්ම, නිවැරදි වැටහීම, නිවැරදි අවබෝධය කියන්නේ නිවන ඉලක්ක කරගත්ත, දුකෙන් මිදීම ඉලක්ක කරගත්ත, ඒ සඳහා අවශ්‍ය කරන, ඒ සඳහා උමනා කරන නිවැරදි දැනුම, නිවැරදි වැටහීම. ඒක ඇති කර ගන්නා වූ පිළිවෙලත් අපි මතක් කළා.
සුතමේ වශයෙන්, චින්තාමේ වශයෙන්, භාවනාමේ වශයෙන් කියලා ඒ නිවැරදි අවබෝධය, නිවැරදි වැටහීම, නිවැරදි තේරුම් ගැනීම, එහෙම නැත්නම් චිත්ත විසුද්ධිය කිසියම් ආකාරයක එක ක්‍රමයකින් නෙමෙයි ක්‍රම කීපයකින් නැත්නම් අනුපිළිවෙලකින් ඒක වර්ධනය කරගත යුතු වෙනවා කියලා. ඉතින් ඒවත් අපි පහුගිය අවස්ථාවල සවිස්තරව දැක්වුව පැහැදිලි කළා. ඉතින් දැන් අපි මේ ක්‍රියාකාරකම් වල මේ අපි ලබා ගන්න දැනුම ඔස්සේ අපි මේ සාකච්ඡාවලින් මේ විසුද්ධිය ඇති කර ගන්නා වූ දැනුම ඔස්සේ අපි ක්‍රියාකාරී වීම අවශ්‍යයි. එතකොට තමයි මේ විසුද්ධිය අපට ඇති කරගත හැකිවන්නේ. මේ මාතෘකාවක් අපි ඉදිරියෙන් තියාගෙන මේ සාකච්ඡාව කරන්නේ මූලික න්‍යායික දැනුම ඇති කරගෙන එයින් ප්‍රායෝගික වෙන්න නැත්නම් එය ක්‍රියාවත් කරලා අපේ විසුද්ධිය ඇති කරගන්නයි අපි උත්සාහ කළ යුත්තේ. ඒක නිසා මේ සුතමය ඥානය, චින්තාමය ඥානය, භාවනාමය ඥානය වශයෙන් ඒ කියන්නේ ඒ ක්‍රියාකාරකම් තුනේ අප යෙදෙන්න ඕන. සුතමය කියන්නේ මේ අපි කලින් කතා කළා නිවනට අදාළ වෙන දේ ශ්‍රවණය කිරීම. තවත් විදියකින් පැහැදිලිව කිව්වොත් අපේ එදිනෙදා ලෞකික ජීවිතයේ එදිනෙදා අප කරන ගෘහ ජීවිතයේ, සමාජ ජීවිතයේ ඇති වෙන ප්‍රශ්න, ගැටලු ආදී දේවල් ගැන දැනුමක් එන විදිහට ඒවා විවරණය කරගන්න සුදුසු ආකාරයේ දහමක්. ඒ වගේම අධ්‍යාත්මික අංශයේ ඇති වෙන යම් ගැටලු දැක ගන්න පුළුවන්, ඒවා විවරණය කරගන්න පුළුවන් වෙන දහමක් ශ්‍රවණය කරන්න. අහන්න ඕන, කියවන්න ඕන. ඒ වගේම මේ දහම අහලා කියවලා තේරුම් අරගෙන චින්තාමය පැත්තටත් යන්න ඕන. අර ඇසීම කියවීම වැටෙන්නේ සුතමය කොටසට. ශ්‍රවණය කියලා අපි ඒක කියනවා. බාහිරින් ගන්න දේ. ඒ බාහිරින් අරගෙන ප්‍රමාණවත් නැහැ. චින්තාමය පැත්තටත් යොමු වෙන්න ඕන. ටිකක් තමාම හිතා බලලා සංසන්දනය කරලා තවත් මේක තහවුරු කර ගැනීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් එතනදිත් වෙන්න පුළුවන්. ඒක අපි හුරු කරගන්න ඕන දෙයක්. අපි ඒව ගැන කතා කළා. ඊළඟට භාවනාමය කිව්වේ ක්‍රියාවත් කිරීම, අප කර බැලීම, ප්‍රායෝගික කිරීම. ඉතින් භාවනාමය ඥානය ඇති කර ගැනීම කිව්වම හුඟක් වෙලාවට මේ භාවනා කියන වචනේ අපි භාවිත කරනකොට ඒක එක තැනක ඉඳගෙන හුදකලා වෙලා නිශ්ශබ්ද වෙලා දැස් පියාගෙන පරියන්කේ ඉඳගෙන ආදී වශයෙන් තමයි අපි හුරු පුරුදු වෙලා තියෙන්නේ. නිකන් සම්ප්‍රදායිකව භාවනා කිව්වම එවැනි අදහසක් හුඟ දෙනෙක්ගේ හිතවල තියෙයි. මේ ප්‍රශ්න ඒ සමහර ඇත්තෝ ඒ පිළිබඳ ප්‍රශ්නත් විමසුවා මේ භාවනාමය කාරණේ පිළිබඳ. නමුත් අපි යමක් කර බැලීම, අත්හදා බැලීම කියන එක අපි දන්නවා මේ එක තැනක ඉඳගෙන කරන වැඩක් නෙමෙයි. යමක් කර බැලීම කියන්නේ එක ඉරියව්වක එක තැනක ඉඳගෙන කරන්නත් පුළුවන් වෙනවා සමහර දේවල්. නමුත් මේ අත්හදා බැලීම කියන එක එහෙම එක ඉරියව්වක එක තැනක ඉඳගෙන කළ හැකි දෙයක් නෙමෙයි, කළ යුතු දෙයක්වත් නෙමෙයි. එතකොට මේ ධර්මය අත්හදා බැලීම, ක්‍රියාත්මක කිරීම කියන එකයි එතනින් අදහස් වෙන්නේ. මේ භාවනාමය භාවේති කියන්නේ පුහුණුව, කර බැලීම. ඒ තුලින් ලබන ඥානය. යම්කිසි කමඨහනක් උදාහරණ වශයෙන් කමඨහනක් ඉගෙන ගත්තා කියමු. අපි ඒක කිරීම, ක්‍රියාවත් කිරීම. එතකොට ඒක අපිට ඒකින් අවබෝධයක් එනවා. ඒක භාවිතයේ
යහපත් අයහපත් භාවයේ පවා අපිට එතනින් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. මේක භාවිත කරන විදිය හරිද වැරදිද කියලා උනත් අපිට එතෙන්දී ඒ භාවිතයේදීම වැටහෙන. මම පොඩි උදාහරණ කතාවක් මේට සම්බන්ධ කරන්නම්. මේක අපේ ධර්ම සාහිත්‍යයේ යම් ප්‍රමාණයකට ඇතුළත් වෙලා තියෙන වෙනත් තැන්වලත් මේ කාරණේ තියෙන. දැන් අපි උදාහරණයක් හැටියට මෛත්‍රිය ගැන කතා කරනවා. මෛත්‍රිය අපිට හුඟක්ම මේ අපේ ජීවිතයේ අත්‍යවශ්‍ය දෙයක්. මිත්‍රත්වය. ඒකට මේ මිත්‍රත්වය කියන්නේ කොමක්ද? ඊට ප්‍රතිවිරුද්ධව ඇතිවෙන මනෝභාවයන් මොනවද? මිත්‍රත්වයේ බිඳ වැටුනම ඇතිවෙන ගැටලුකාරී තත්වයන් මොනවද? ආදී වශයෙන් අපිට මේ ගැන දැනුමක් අවබෝධයක් න්‍යායිකව ලබා ගන්නත් පුළුවන්. සුතමය ඥානයක් විදිහට ලබාගෙන තියෙන්න පුළුවන්. අපි ළඟ එහෙම තියෙනවා මෛත්‍රිය පිළිබඳව සුතමය ඥානය. අපි ඒක ටිකක් චින්තාමය පැත්තට යොමු කරලා බැලුවොත් මේ මිත්‍රත්වය කුමක් සඳහාද? ඇයි මිත්‍රත්වය නැති වෙන්නේ? මොන වගේ ක්‍රියාකාරකම් මොන වගේ දේවල් නිසාද කියලා ටිකක් හිතලා බැලුවොත් අපිට මේක ගැඹුරින් තේරෙනවා. මේක මේ අපි මෛත්‍රිය වඩා ගන්න උත්සාහ කරන නමුත් මෛත්‍රිය බිඳෙන නැත්නම් මිත්‍රත්වේ නැති වෙන හේතු කාරණා කරුණු කාරණා අපිට වැටහෙන්න පටන් ගන්නවා. දැන් මම මේ කියන්න යන කතාව අපිට යමක් වැටහෙන්න අවබෝධ වෙන්න හේතු වෙන කතාවක් කිසියම් සිද්ධියක්. දැන් කතන්දරේ මෙහෙමයි. මේක සාහිත්‍යමය කතාවක් විදිහට ගත හැකි. දැන් මේ යක්ෂයන්ගේ ප්‍රධානිය වෛශ්‍රවණ නැත්නම් අපි වෙස්සවන කියලා පාලියෙන් සඳහන් වෙලා තියෙන. සිංහලෙන් වෙසමුනි කියලා කියන්නේ. ඉතින් එයා තමයි යක්ෂයන්ගේ ප්‍රධානිය. යක්කෝ කියන්නේ ඉතින් අපි අර්ථකථන දෙකක් තියෙන. එකක් මේ යක්ෂයෝ හැටියට නැත්නම් යක්ඛ කියන කිසියම් සත්ව කොටාසයක්. ඊටත් වැඩිය යක්ඛ කියන එකෙන් අදහස් කරන්නේ අපේ රෞද්‍ර ගතිගුණ. එහෙම. ඉතින් මේ යක්ඛානං ආදිපති කියලා ඔය ආටානාටිය සූත්‍රයේ සඳහන් වෙනවා. මේගොල්ලන්ගේ ප්‍රධානියා. ඉතින් යක්ෂයෝ පාලනය කරන්නේ ඒගොල්ලන්ට යම් වරම් දෙන්නේ. වෙසමුනි වෙස්සවන වෙසමුනි කියලා තමයි කියන්නේ. දවසක් මේ යක්කු අතර ඉන්න ටිකක් කම්මැලි යකෙක්. ඉතින් මේ වෙසමුනි රජුරෝ ළඟට ගිහිල්ලා කිව්වලු මට පහසුවෙන් කෑම හොයාගන්න ක්‍රමයක් කියලා දෙන්න කියලා. ඉතින් එයා ඒගොල්ලන්ට කොහොමදත් ඒක විදියට තමන්ට ජීවත් වෙන ක්‍රමෝපායන් නියම කරලා තියෙනවා යක්කොන්ට. සමහර යක්කොන්ට තමන්ගේ ප්‍රදේශයට ආවොත් අල්ලගෙන කන්න. ඒ වගේ දීලා තියෙනවා. ඉතින් මෙයාට ආහාරයක් දෙන්න මට ජීවත් වෙන්න ඒ වගේම ඒ ආහාරය පහසුවෙන් හොයාගන්න පුළුවන් ආහාරයක් දෙන්න කියලා ඉල්ලුවා. ඉතින් වෙසමුනි කිව්වලු හරි. එහෙනම් මං ආහාරයක් හැටියට දෙනවා මේ කේන්තිය තරහ ආහාර කරගෙන ජීවත් වෙන්න කියලා. ඉතින් හැබැයි අනිත් අය තරහ ගස්සන්න බෑ. කොන්දේසියකුත් දාලා දුන්නා. දැන් තරහ තමයි මෙයාගේ ආහාරය. කවුරු හරි තරහ වුණොත් මෙයාට ඒක ආහාරයක් වෙනවා. හරි.
එහෙම. දැන් ඔය දෙවියෝ අතර ඉන්නවනේ. පීතිබක්ඛා ප්‍රීති ආහාර කරගෙන ඉන්න කොටසක් ආබස්සර පීතිබක්ඛා භවිස්සාම දේවා ආබස්සරා යතා කියලා. එහෙම කොටසක් ගැන සඳහන් වෙනවානේ. ඒගොල්ලෝ ප්‍රීති ආහාර කරගෙන ඉන්නේ. දැන් මෙතන කියන්නේ ඒකේ අනිත් පැත්ත. තරහ ආහාර කරගෙන ඉන්න කෙනෙක්. මෙයා තරහින් තරහ ගත්තද කවුරු හරි එතකොට මෙයාට ඒකෙන් ආහාර ලැබෙනවා. ඉතින් හැබැයි තරහ ගස්සන්න බෑ අනිත් අය. එහෙම කොන්දේසියකුත් දාලා ද්වේෂය තරහ අමනාපය කියන දේ ආහාර කරගන්න ඉතින් පහසු ආහාරයක්. ඉතින් ඒ යකාට ඒ යක්ෂයාට මේ තරහ ආහාර කරගෙන ජීවත් වෙන්න කියලා වරමක් දුන්නා. දැන් ඉතින් කොහොමද තරහ ගන්න? තරහ කොහේ හරි තරහ ඉපදුනොත් තරහ ඇති වුනොත් තමයි මෙයාට ආහාරය ලැබෙන්නේ. ඉතින් මෙයා ගඳ ගහන කැත යකෙක් කියලා කියන්නේ. දැන් මොකද කරන්නේ? දැන් ආහාර හොයාගන්න එපා මෙයා. දැන් මෙයා ඇවිදිනවා තැන්. ඉතින් ගහක් ළඟට ගියාට ආහාරයක් ලැබෙන්නේ නැහැ. ගඟක් ළඟට ගියාට ආහාරයක් ලැබෙන්නේ නැහැ. ගලක් පර්වතයක් ළඟට ගියාට ආහාරයක් ලැබෙන්නේ නැහැ මෙයාට. ඇයි? තරහ ගන්නෑ. ඉතින් මෙයා සතුන් ළඟට යනවා. එයා කැත ගඳ ගහන යකෙක් කියලා කියයි. සතුන් ළඟට ගියාම සමහර වෙලාවට සතුන් පලා යනවා. හරියන්නේ නැහැ. එතනත් ආහාර ලැබෙන්නේ නැහැ. මිනිස්සු ළඟට ගියා. මිනිස්සු මෙයාගේ කැත සහ ගඳ ගහන ගතිය ට මිනිස්සු ඔන්න රොස්සන්නේ නැතුව යනවා. ඔන්න මිනිස්සු ටික ටික තරහ ගන්න. අමනාප වෙනවා. ඔන්න අමනාප වෙනකොට මෙයාට ආහාර ලැබෙනවා. ඉතින් මොකද වෙන්නේ? මේ යකා ලොකු වෙනවා. ඒ ආහාර ලැබෙන්න මෙයා ශක්තිමත් වෙනවා, විශාල වෙනවා, කැත වැඩි වෙනවා, ගඳ වැඩි වෙනවා. දැන් හොඳයි. එයා තේරුම් ගත්ත මිනිස්සුන්ට ටික ටික කිට්ටු වුණාම මිනිස්සු කේන්ති ගන්නවා, තරහ ගන්නවා, අමනාප වෙනවා, තරහෙන් කතා කරනවා. එතකොට මෙයාට ආහාර ලැබෙනවා. ওই විදිහට දැන් මේ ද්වේෂය, තරහ, අමනාපය ආහාර කරගෙන ජීවත් වෙනවා. ඉතින් බලපුවාම මේ බොහොම පහසුවෙන් ආහාර හම්බ වෙන මිනිස්සු ළඟට ගියා. ඉතින් මෙහෙම මිනිස්සුන් තරහ ගැනීම නිසා ඇති වෙන මේ ආහාර තුලින් මේ යක්ෂයා ජීවත් වෙනවා. ඒ විදිහට ඊළඟට දවසක් මෙයා දිව්‍ය ලෝකෙ ගියා. ඉතින් මොකද වෙන්නේ? දැන් යකාට කෑම ලැබෙනවා. ඇයි? මිනිස්සු මෙයා කිට්ටු වෙනකොට, ලං වෙනකොට මෙයාගේ කැත නිසා, ගඳ නිසා අමනාප වෙනවා. ඉතින් ඔන්න දැන් වෙසමුණි රජුරෝ කියපු විදිහට බොහොම පහසුවෙන් කෑම ලැබෙනවා මෙයා. අර ගස්ගල් ළඟට ගියාට හරි ගියේ නෑ. ගස්ගල් තරහ වුණේ නෑ, අමනාප වුණේ නෑ, ආහාර ලැබෙන්නේ නෑ මෙයාට. සතුන් ළඟට ගියාම සතුන් එහෙම තරහ වෙන, අමනාප වෙන ගතියක් පෙන්වන්නේ නෑ. ඒගොල්ලෝ පැත්තකට යනවා, අයින් වෙනවා, පලා යනවා. එතනනොත් ලැබුණේ නෑ. මිනිස්සු ළඟට ගියා මිනිස්සු මේ යකා එක්ක තරහ වෙනවා, අමනාප වෙනවා. එතකොට මෙයාට අවශ්‍ය ආහාරය හම්බ වෙනවා. ඇයි මෙයා තරහ භක්ෂණය කරන්නේ නැත්නම් තරහ ආහාරය කරගෙන ජීවත් වෙන යකේ.
සමහර මෙයා දවසක් දිව්‍ය ලෝකෙ ගියා. ඉතින් දිව්‍ය ලෝකෙත් බලපුවාම එහෙමයි. තාවතින්සේට ගියා. ශක්‍ර දේවේන්ද්‍රයා ඉන්න තැනට. ඉතින් යනකොටම මෙයාගේ මේ කැත ස්වභාවය, ගඳ ස්වභාවය, හැබැයි මෙයා ආහාර නොලැබී යනකොට මෙයා කුඩා වෙනවා. පුංචි වෙනවා. ඊට පස්සේ ගඳ අඩු වෙනවා. දිව්‍ය ලෝකෙ ගියාම ඔන්න ශක්‍ර දේවේන්ද්‍රයාගේ භවනට ඇතුල් වෙන්න ගියාම එතනින් ආරක්ෂකයෝ බොහොම කේන්ති ගත්තා. තරහ ගත්තා මේ කැත යකෙක් ගඳ යකෙක් මේ දිව්‍ය ලෝකේ ඇවිල්ලා කියලා. එතකොටම ආහාර ටිකක් ලැබුණා. මනුස්ස ලෝකේ ආහාර වගේ නෙමෙයි. මේ යකා පළවෙනි වතාවට දිව්‍ය ලෝකේ ආහාරත් ලැබුණා. දිව්‍ය ආහාර. දෙවියන්ගේ කේන්තිය. ඉතින් දැන් දෙවියෝ හොඳටම කේන්ති ගත්තා. මෙයා ගිහිල්ලා ශක්‍ර දෙවියන්ගේ ආසනේ ඉඳගත්තාම දෙවියන්ට හොඳටම කේන්ති. දැන් දෙවියෝ කේන්ති ගන්න මෙයාට ආහාර ලැබෙනවා. මෙයා ලොකු වෙනවා, ගඳ වැඩි වෙනවා. ඔය අතරේ ශක්‍ර දේවේන්ද්‍රා එල්ලා යා මේක දැනගත්තා. මෙයා මේ තරහ ආහාර කරගෙන ජීවත් වෙන යකේ. මෙයාගේ බලය වැඩි වෙන්නේ, මෙයාගේ ගඳ වැඩි වෙන්නේ, කැත වැඩි වෙන්නේ, මෙයා ශක්තිමත් වෙන්නේ මෙයාට ආහාර ලැබීමෙන්. ඉතින් අනිත් අයට මේක තේරෙන්නේ නැහැ. අනිත් අය මෙයා දැක්ක ගමන් මෙයාගේ කැත ගතිය, ගඳ දුර්ගන්ධය නිසා අමනාප වෙනවා, තරහ ගන්නවා, කේන්ති ගන්නවා. ඉතින් ශක්‍ර දේවේන්ද්‍ර අනිත් අයත් නිස්සබ්ද කරලා බොහොම මිත්‍රශීලීව කතා කරා. යාළුවා කොහොමද? කොයි වෙලාවේද ආවේ? අපෙන් මොනවද කෙරෙන්න ඕන? යම්කිසි අවශ්‍යතාවයක් තියෙනවද? දැන් මොකද වෙන්නේ? දැන් මෙයාට ආහාර ලැබෙන්නේ නැහැ. ආහාර ලැබෙන්නේ ඇයි? මෙයා තරහ, අමනාපේ, වෛරය, ක්‍රෝධය ආහාර කරගෙන ජීවත් වෙන යකෙක්. දැන් ආහාර ලැබෙන්නේ නැහැ. මෙයා එන්නෙන් පුංචි වෙනවා, කුඩා වෙනවා, ගඳ අඩු වෙනවා. අන්තිමට දිව්‍ය ලෝකෙන් ආහාර නොලැබී ගියා. මුලදී ශක්‍ර දේවේන්ද්‍ර නැති වෙලාවේ ලැබුණා. ඒ දෙවියෝ මෙයාගේ පැමිණීම ගැන බොහොම උරණ වුණා. කේන්ති ගත්ත, තරහ ගත්ත. නමුත් ශක්‍ර දේවේන්ද්‍ර ආවයින් පස්සේ තත්ත්වය වෙනස් වුණා. ආහාර නැතුව ගිහිල්ලා දිව්‍ය ලෝකෙන් එන්න සිද්ධ වුණා. එතකොට දැන් මේ ওই කතාව ඔච්චරයි. දැන් මෙතන අපිට ටිකක් හිතලා බැලුවොත් නම් මේ චින්තාමය ඥානය කියන කාරණේ ගැන යම් අදහසක් මොකද්ද මෙතන කියන්නේ මේ කතන්දරයක් හැටියට අපි ඕක අහලා ඕකේ සාමාන්‍ය අදහස ගන්න පුළුවන්. මෙහෙම කියලා. නමුත් මේක හිතලා බැලුවොත් ටිකක් මොකද්ද මේ කියන්නේ? මේ යකාගේ කතාව. ද්වේෂය, තරහ, මනාපය ආහාර කරගෙන ජීවත් වෙන යකෙක්. ඒ වගේම එය ලැබෙන්න ඒ යකාගේ තියෙන ඒ යක්ෂ ගතිය, අර කැත ගතිය, ගඳ ගහන ගතිය වැඩි වෙනවා. එතකොට මෙතනින් අපි ටිකක් හිතලා බැලුවොත් මොකද්ද මෙතන වෙන්නේ? මොකද්ද මේ නිදර්ශන කතාවෙන් කියන්නේ කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. අපි ඇතුළත කිසියම් අර සුතමේ ඥාණයෙන් එහාට ගිය චින්තාමය ඥානයක් අපිට ඇති වෙනවා. මොකද්ද මේ කියන්නේ? මේ කතාවේ. සුතමේ වශයෙන් කතන්දරයක් ඇහුවා. මේ ගැන ටිකක් හිතුවොත්. ඒක නිසා හිතලා බලන්න මේ කතාවෙන් මොකද්ද කියන්නේ කියලා. ඒත් මේ අදහස් කරන්නේ. අනිත් පැත්තට ඔය ප්‍රීතිය ආහාර කරගෙන ජීවත් වෙන දෙවිවරු ගැනත් කතාවක් තියෙනවා අපේ. ඉතින් ඒගොල්ලෝ නිතරම ප්‍රීතිය ආහාර කරගෙන තමයි ඉන්නේ. ඒගොල්ලන්ගේ ආහාරය ප්‍රීතිය.
එතකොට ඒක නිසා ඒගොල්ලෝ ප්‍රීතිමත් කටයුතු වල යෙදී සිටිනවා. ප්‍රීතිමත් කටයුතු වල ප්‍රීතිය ඇති වෙන විදිහේ සිත සතුට වෙන විදිහේ කටයුතු වල යෙදී සිටිනවා. යම් වෙලාවක ඒගොල්ලෝ අසතුටපත් වෙන කටයුත්තක යෙදුන ගමන් එතනින් චුත වෙනවා. ඒ ආබස්සර ප්‍රීතිය භුක්ති විඳිමින් ප්‍රීතිය ආහාර කරගෙන ජීවත් වෙන අය ඒක නිසා නිතරම ප්‍රීතියෙන් ඉන්න අවශ්‍ය කරන දේවල් මේගොල්ලෝ තෝරගන්නෝ සංවිධානය කරගන්නෝ ඒ විදිහට මේ වගේ කතන්දර මේ වගේ මේවා සාහිත්‍යමය කතන්දර වෙන්න පුළුවන්. අපි ඒක සාහිත්‍යමය කතාවක් කියලා නිකන් අහලා පැත්තකින් තියන්න නෙමෙයි ඇත්ත වශයෙන්ම මේවා මේ නිදර්ශන කතා ඉදිරිපත් වෙන්නේ. ටිකක් හිතලා බලන්න. එතකොට අපිට එතනින් තෝරගන්න පුළුවන් වෙනවා මොකද්ද මෙතෙන්දි කළ යුත්ත නොකළ යුත්ත කියලා. අපි ඔකට කියන්නේ මග නොමග කියලා. ගත යුතු පියවර කුමක්ද? බහැර කළ යුතු ක්‍රියාමාර්ගය මොකක්ද කියලා. දැන් මෛත්‍රිය ඇති කරගන්න අපි මිත්‍රත්වයේ සඳහා අපි ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද? මේ කැත ගතිය, මේ කළු ගතිය නැත්නම් මේ යක්ෂයා ලොකු වෙන්නේ කොහොමද කියලා මෙතන පෙන්නනවා. දැන් ගස්කල් ළඟට ගියාට ආහාරයක් හම්බ වුණේ නැහැ. මේ යක්ෂයා. ඒ මොකද ඒගොල්ලෝ කේන්ති ගන්න අය නෙමෙයි. සතුන් ළඟට ගියාට ආහාරයක් ලැබුණේ නැහැ. ඒගොල්ලෝ කේන්ති ගන්නෙ නැහැ. ඒගොල්ලෝ පැත්තකට ගියා, පලා ගියා. මිනිස්සු ළඟට ගියා. මිනිස්සු ඉතින් මෙයාගේ පැමිණේ එනකොටම අකමැති. ඈත තියා දකිනකොටම මිනිස්සු අකමැත්ත ඇති කරගන්න. එතකොට මෙතන කොහෙද ගැටලුව තියෙන්නේ? කොහෙද ප්‍රශ්නේ තියෙන්නේ? කියන එක අපිට අල්ල ගන්න පුළුවන්. තේරුම් ගන්න පුළුවන්. එතකොට කේන්ති ගන්න අර යකා ලොකු වෙන. ගඳ වැඩි වෙන. කියන්නේ අපි කේන්ති ගන්න වාරයක් පාසා අපේ අභ්‍යන්තරයේම තියෙන අකුසල තත්ත්වයන් වර්ධනය වෙනවා. අර මේ යකා කිව්වේ අත් වශයෙන් මෙතන අපේම අභ්‍යන්තරික ස්වභාවය. අපේ චර්යාත්මක අංශය. අපි මහා කැත වෙනවා. කේන්ති ගත්තම බලන්නකො ඉතින් ලස්සන නෑනේ. කැතයිනේ පේනවා. ගඳ වැඩි වෙනවා. ඒ කියන්නේ අපෙන් වෙන අයහපත, පීඩාව, අශෝභනකම කෙනෙක් දකින්න ආශ්‍රය කරන්න පවා අකමැතියි. මේ කේන්ති ගන්න ඒ ස්වභාවය තමයි ඉන්නේ අර යක්ෂ ගති වැඩි වෙන. මේ අප තුල සිද්ධ වෙන දෙයක්. අප තුලමයි මේක වෙන්නේ. මේ ආහාරය ලැබිලා මේ කැත ගඳ ගහන යක්ෂය වර්ධනය වෙනවා. ඒක වෙන්නේ නැහැ. ඉතින් ඒක පෙන්වන්න මේ නිදර්ශනයකින් මේ දෙන්නේ. ඉතින් අපි ටිකක් හිතලා බැලුවොත් මෙතෙන්දී අපිට තේරෙන්න පටන් ගන්න මේ මග නොමග කියන දේ. එතකොට අපි අද මේ මග්ගා මග්ග ඥාන දර්ශනයට ප්‍රවේශ වීමක් හැටියට මම ඔය කතාව පොඩි කතාවක් ඉදිරිපත් කරේ. ඉතින් ඔය වගේ කතන්දර අපේ ධර්ම සාහිත්‍යයේ හෝ වෙනත් සාහිත්‍යයන් වල ඉදිරිපත් කරලා තියෙනවා. කලියුත්ත කුමක්ද නොකලියුත්ත කුමක්ද? මග්ග අමග්ග ඥාන දර්ශන. මග නොමග. ඉතින් මග නොමග කිව්වමත් කුමක් සඳහා මාර්ගයේද කුමක් සඳහා නොමගද කියලා අපිට ඒක තෝරන්න වෙනවා. දැන් මග කිව්වම මෙතෙන්දී ඉලක්ක වෙන්නේත් අර අනුපාදා පරිනිබ්බාණයට මග සහ අනුපාදා පරිනිබ්බාණයට නොමග
කුමක්ද කියලා තෝරා බේරා ගැනීම. මග්ග අමග්ග ඥාන දස්සන. ඒ මග නොමග තේරුම් ගැනීම සිංහලෙන් කිව්වා. කුමක් සඳහාද? නිවන සඳහා අවශ්‍ය වෙන මග සහ නිවන සඳහා බාධා වන නොමග මේ දෙක තෝරා බේරා ගැනීම. ඉතින් නිවනට මග කිව්වම අපිට ඊටාම පැහැදිලිව හැබැයි මග දේශනා වෙලා තියෙනවා. අපිට තෝරා ගන්න ගොඩාක් ප්‍රයත්න කරන්න ඕනේ. ඒ අතින් අපිට නිවනට මග දේශනා වෙලා තියෙනවා. ඉතින් අපි දන්නෝ නිවනට මග නිවෙන මග කිව්වම මේ අයමේව ආර්යෝ අට්ටංගිකෝ මග්ගෝ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළා තියෙනවා. ඉතින් අපි බලපුවාම හොඳට අවධානය යොමු කරලා බලපුවාම පැහැදිලි මගක් අපිට දේශනා කළා තියෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි ආදී වශයෙන් මේ මග දේශනා වෙලා තියෙනවා. නොමගත් ඒකම හිතා ගන්න පුළුවන්. මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව, මිච්ඡා වායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධි කියලා ඒ යටත් එහෙමම දේශනා වෙලා තියෙනවා. ඒකට අපිට තේරුම් ගන්න පුළුවන් මෙතෙන්දී මග නොමග. අපිට මේ වඩාත් පහසු කරලා තියෙනවා අපේ කල්යාණ මිත්‍රයා මග සහ නොමග දේශනා කරලම තියෙනවා. මේ නිවීමට, සැනසීමට, දුකින් මිදීමට සම්මා දිට්ඨිය ඇති කරගන්න. දැන් අපි මේකතු වෙලා කරන්නේ ඒකමයි. මේ සාකච්ඡා සම්මාන්තරණ වලින් සප්තවිසුද්ධිය සාකච්ඡා කිරීමෙන් මූලික වශයෙන් අපි කිව්වා සම්මා දිට්ඨිය ඇති කරගන්න. මෙන්න මේක තමයි අප විසින් කළ යුත්තේ. මේක තමයි නොකළ යුත්තේ. මේක ගත යුත්තේ, මේක හල යුත්තේ ආදී වශයෙන්. දැන් අර යකාගේ කතාවට ගියොත් අපිට තේරෙන්න පටන් ගන්නවා මේ යකා මේ කැත ගතිය, මේ ගඳ ගහන ගතිය වැඩි වෙන්නේ අපි කේන්ති ගන්නකොට කියලා. මොන තේරෙනවා. එතකොට එහෙනම් කේන්ති නොගෙන ඉඳීමයි කළ යුත්තේ කියලා. අපි සමහර වෙලාවට ඒක කරන්නේ නැහැ. මම ඇහුවොත් භාවනා කරනවද කියලා. ඔව් අපි භාවනා කරන මොනවද කරන භාවනා? ඉතින් මුලටම හුඟක් අය කියන මෛත්‍රී භාවනාව. කොහොමද කරන්නේ කියලා ඇහුවොත්. ඉතින් අපි උදේට හවසට ඉතින් අර මෛත්‍රී භාවනාව සඳහා හදාගත්ත වාක්‍යයකින් සීල සත්‍යෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා වගේ මොන හරි වාක්‍යයක් අපි කියන්න පුරුදු කරගෙන. ඒක තමයි කියන්නේ. හැබැයි වාක්‍ය කියන අතරේ කවුරු හරි ඇවිල්ලා කතා කරොත් නැත්තම් පොඩ්ඩක් දොර හයියෙන් වැදුනොත් බාධාවක් ආවොත් මේ වාක්‍ය කියන අතරෙත් කේන්ති ගන්න. ඒක දැන් අපිට මග නොමග තේරිලා නැහැ. දැන් කරන්න ඕන දේ මොකද්ද, නොකරන්න ඕන දේ මොකද්ද කියලා. මේ මෛත්‍රී භාවනාව කරනවා කියලා කරන්න ඕන දේ නෙමෙයි. ඒක හරි දැක්මට ඇවිල්ලා නැහැ. අපි ඉතින් මෛත්‍රිය දියුණු කරගන්නවා කියලා වාක්‍යයක් කියවනවා. අපි ඒක හැමදාම කරනවා කියලා ඉතින් මෛත්‍රී භාවනාව. ඒකට මෛත්‍රිය වැඩෙන්නේ නැහැ. මේ වාක්‍යය කිව්වට. එතන නිකන් හරි මග අරගෙන නැහැ. නොමග එතන තියෙන්නේ. අමග්ග. මග්ග නෙමෙයි තියෙන්නේ. එහෙනම් අපිට තේරුම් ගන්න වෙනවා අපි අවබෝධ කරගන්න ඕන මිත්‍රත්වයේ වර්ධනය කිරීමේලා මිත්‍රශීලීව හිතන්න ඕන. සංකල්ප තියෙනවා. මිත්‍රශීලී සම්මා සංකල්ප අපි ඒකට කියනවා. මිත්‍රශීලීව හිතන්න ඕන. කොහොමද හිතන්නේ? අපි හිතමු යම් කෙනෙක්ගේ අතින් අඩුපාඩුවක් වුණා කියලා, ප්‍රමාද දෝෂයක් වුණා කියලා. ඉතින් අපිට හිතන්න පුළුවන් වෙන්න ඕන. ඔව් එහෙම වෙන්න පුළුවන්. අනිත් අයකින් තවත් කෙනෙක්ගෙන් ප්‍රමාදයක්, අඩුපාඩුවක්
වෙන්න පුළුවන්. ඇයි බැරි? වෙන්න බැරිද? වෙන්න පුළුවන්. අනිත් අය විතරක් නෙමෙයි තමන්ගෙනුත් එහෙම අඩුපාඩු වෙන්න පුළුවන්. ඉතින් එතකොට අපි හිතනවා ටිකක් මේක මිත්‍රශීලීව. අර යම් කෙනෙක්ගෙන් සිද්ධ වෙන අඩුපාඩුව ප්‍රමාද දෝෂය තරහ ගැනීමට කාරණයක් බවට පරිවර්තනය කරගන්න නැතුව එතකොටම අර ගඳ ගහන කළු යකා අපි තුල ඇති වෙලා එයාට ආහාරය ලැබිලා. එහෙම නැතුව මෙහිම දේවල් වෙන්න බැරිද? මේ අඩුපාඩුකම් සිද්ධ වෙන්න බැරිද? ප්‍රමාද දෝෂයන් සිද්ධ වෙන්න බැරිද මිනිස්යන්ගේ අතින්? මගේ අතින් එහෙම වෙන්නේ නැද්ද? වෙන්න පුළුවන්. එහෙනම් මේකට කේන්ති ගන්නවට වැඩිය හොඳයි මගේ අතින් වෙන දේ නම් මම ඒක මග හරව ගන්න. අනිත් එක්කෙනාගේ අතින් වෙනවා නම් මග හරව ගන්න සුදුසු උපදේශයක් ක්‍රමයක් කියලා දෙන එක හොඳ නැද්ද කියලා. ඇත්ත වශයෙන්ම අපි එහෙම බැලුවම අපිට මිත්‍රශීලීව හිතලා යම් හොඳ ක්‍රියාමාර්ගයකට එළඹෙන්න පුළුවන්. ඉතින් ශක්‍ර දේවේන්ද්‍රය ගත්ත ක්‍රියාමාර්ගය වගේ. එතකොට එතන කේන්තිය දුරු වෙලා යනවා. ඉතින් අපිට හරි මඟ තෝරන්න පුළුවන්. අපි මේ හරි මඟ තෝරන්නේ මඟ නොමඟ හරියට මේ නිවනට අදාළ මේ කෙලෙසුන්ගෙන් මිදෙන්න, මේ අකුසලයන්ගෙන් පාපයන්ගෙන් මිදෙන්න, ඒවා ඇති නොවන්න අවශ්‍ය නිසි මඟ, සුමඟ, හරි මඟ, නිවෙන මඟ, සැනසෙන මඟ තෝරලාද අපි මේ බෞද්ධ ජීවිතේ අපි කරන කියන දේවල් ගැන ටිකක් ගැඹුරින් හිතන්න වෙනවා. මේ මග්ගා මග්ග ඥාන දර්ශනයේදී ටිකක් හිතන්න වෙනවා. මම ওই නිදර්ශන කතාව ඉදිරිපත් කරේ ඒ සඳහා. ඔය මග නොමග තෝරා ගැනීම සෑහෙන දුෂ්කර වැඩක්. සෑහෙන අමාරු වැඩක්. අග්ගා මග්ග ඥාන දර්ශන. ඒක විසුද්ධියක්. එතකොට ඒක පිරිසිදු වුණා කියන්නේ හරියට තමන් මග දන්න. මේ ක්ලේශය ඇති වෙන්නේ මෙහිමයි. ක්ලේශය දුරු වෙන්නේ මෙහිමයි. ඉතින් ওই විදිහට අපිට මිත්‍රශීලීව හිතන්න පුළුවන්. මිත්‍රශීලීව හිතන්න පුළුවන්. ඇතුළතින්ම අපිට ඊළඟට මිත්‍රශීලීව කතා බහ කරන්න පුළුවන්. අපේ මේ කතා බහේ අඩුපාඩුකම් නිසානේ අනිත් අය කේන්ති ගන්නෙ. දැන් අපි කේන්ති ගන්නෙ අපේ හිතන විදිහේ වැරද්ද නිසා. අපේ හිතන විදිහේ වැරද්ද නිසා අපිට කේන්ති. අපි තරහ ගන්න, අපි අමනාප වෙන්නේ, අපි වෛර කරන්නේ, දෝෂ කරන්නේ. එතකොට එහෙනම් අපි හිතන විදිහේ වෙනසක් මෙතෙන්ට අවශ්‍යයි. ඒකයි මේ මිත්‍රශීලීව හිතනවා කියලා කියන්නේ. ඒක ටිකක් සහේතුකව කරුණ සහිතව හිතලා බලන්න ඕනේ. මෙහෙම දේවල් වෙන්න බැරිද? මිනිස්යන්ට අඩුපාඩුකම් වෙන්න බැරිද? නොදැනුවත්කම් තියෙන්න බැරිද? කායික අපහසුතා දුර්වලතා තියෙන්න බැරිද? ඒ අයට අදාළව පෞද්ගලික රුචි අරුචිකම් මනාපයන් තියෙන්න බැරිද? තියෙන්න පුළුවන්. මගේ පැත්තට හැල්ල බලපුවම මටත් එහෙම දේවල් තියෙනවා. තමන්ගේ පැත්තට හැල්ල බලපුවම තමන්ටත් එහෙම දේ තියෙනවා. ආයෙනම් මෙහෙම දේවල් වෙන්න පුළුවන්. අතපසු වීම වෙන්න බැරිද? දැන් මේ සතිය වගේ දේවල් අපි පුරුදු පුහුණු කරන්න මේ යොමුනාම තමයි මේ ප්‍රමාද දෝෂය කියන එක අපි හරියටම තේරුම් ගත්තේ. අපි ඉස්සර ওই ප්‍රමාද දෝෂය කියන්නේ මොකක්ද කියලා අපිට තේරුනේ නැහැ. අපි කියනවා එහෙම දේවල් වෙන්න බෑ. එහෙම කොහොමද වෙන්නේ? එහෙම කරන්න බෑනේ කියලා. හැබැයි අපි මේ සතිය කියන කුසලතාවයේ වර්ධනය කරන්න යොමුනයින් පස්සේ අපිට පේනවා කොයි තරම්නම් ප්‍රමාද දෝෂ ඇති වෙනවද. ආනාපාන සතිය කරන්න ගියාම මුලින්ම මේක අපිට හමු වුණා. හුස්මට අවධානය යොමු කරන්න ගියාම පළවෙනි හුස්ම මතකයි, දෙවෙනි හුස්ම මතකයි.
දෙවෙනි හුස්මට යනකොට අවධානය වෙන තැනකට ගිහින්. ඒ තරම් ප්‍රමාද දෝෂ අපේ ජීවිතේ බලපුවා. ඉතින් ඕක අපි දකිනවා. අපේ යතින් කොයිතරම් ප්‍රමාද දෝෂයන් සිද්ධ වෙනවද කියලා. එතකොට අපිට එහෙම හිතන්න පුළුවන්කම එනවා. මම මා තුලින් දකිනවා මේ ප්‍රමාදය, මේ අසතිමත් භාවය. එතකොට මට අනිත් එක්කෙනා ගැනත් හිතන්න පුළුවන්. එයත් මේ වගේ ප්‍රමාද වෙන කෙනෙක්, මේ අසතිමත් වෙන කෙනෙක්. අසතිමත් වෙන්න පුළුවන්. ඉතින් මම ඔකට කේන්ති අරගෙන වැඩක් නැහැ. කේන්ති ගත්තොත් ඒක නොමග. නිවනට මග නෙමෙයි. ඒක අපායට මග. ඒක නොමග ගැනීමක් වෙනවා. ඉතින් අපි තේරුම් ගන්නවා මෙතන ප්‍රමාද දෝෂ ඇති වෙන්න පුළුවන්. දැන් මමත් මගේ ප්‍රමාද දෝෂ දකින. ඒ වගේ අනිත් එක්කෙනා තුලත් මේක වෙන්න පුළුවන් කියලා. ඔන්න අපි දැන් මේ මග නොමග හරියට තෝර බේරා ගන්න නේ. වචන රළු පරළු වචන භාවිතා කිරීම නිසා කේන්තිය අනිත් අය කේන්ති ගන්නවා. ඒක අපි කොහොමද එහෙම අඳුනගන්නේ? මේ රළු පරළු අවමානාත්මක අපහාසාත්මක වචන භාවිත කිරීමෙන් මේ තරහ ඇති වෙනවා, කේන්තිය ඇති වෙනවා අනිත් අයට කියලා. ඉතින් අපිට ඕක අපේ පැත්තට හරවලා බැලුවොත්, ටිකක් හිතලා බැලුවොත්, චින්තාමය පැත්තට ගිහිල්ලා බැලුවොත් අපිට ඕක තේරෙනවා. වෙන කෙනෙක් අපිට අවමානාත්මක අපහාසාත්මක වචනයක් පාවිච්චි කරොත් අපිට ඒක ටිකක් දරා ගන්න අමාරුයි. ඒකෙන් අපි ටිකක් නොසන්සුන් වෙනව නේද? ප්‍රසිද්ධ තැනකදී කිව්වොත් තවත් තත්ත්වේ නරක අතට හැරෙනව නේද? කියලා අපිටම දැනගන්න, අපිටම දකින්න පුළුවන්. එහෙනම් අනිත් එක්කෙනාටත් එහෙම තමයි. එහෙනම් මේ රළු පරළු වචන නිවීමට සැනසීමට නෙමෙයි, ඇවිස්සීමට දුකට හේතු වෙනවා කියලා ඔන්න අපිට තෝරගන්න පුළුවන් මේක හරියට. එහෙනම් රළු පරළු වචන, ගොරෝසු වචන, නැත්නම් බොරු කේලම් පරුස වචන, හිස් වචන නිවනට මඟ නොවේ. නිවනට නිවීමට සැනසීමට මාර්ගය තුල ඇත්තේ සත්‍ය වචන, මිත්‍රශීලී වචන, ආදරණීය ගෞරවනීය වචන, අර්ථවත් වචන කියන එක අපිට තේරෙනවා. දැන් දෙක තෝරගන්නවා කියන එක මේ මග නොමග කියන්නේ. නිවනට හේතු වෙන දේ සහ නිවනට බාධා වෙන දේ. ඉතින් අපිට තෝරගන්න පුළුවන් ඔක. කායික හැසිරීම පැත්තට ගිහිල්ලා බලන්න. මොන වගේ කායික හැසිරීම දුක පිණිස හේතු වෙනවද? ප්‍රශ්න ගැටලු මතුවෙන්න හේතු වෙන්නේ මොන විදිහේ කායික හැසිරීමද? ඉතින් අපිට තෝරන්න පුළුවන්. පානාතිපාතා දින්නා දාන කාමේසු මිත්‍යාචාර. මේවා දුක පිණිස, ගැහැට පිණිස තමන්ට පව් අකුසල් සිදු වෙන, අනිත් අයට කරදර හිංසා පීඩා වෙන දේවල් බව තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා මේක නොමග බව තෝරන්න පුළුවන්. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ සුමග දේශනා කරද්දී, එහෙම නැත්නම් නිවනට මග, දුකින් මිදීමේ මාර්ගය දේශනා කරද්දී ඕවා තමයි ඇතුළත් කරලා තියෙන්නේ. සම්මා වාචා බලන්න මාර්ගාංග. එතන මාර්ගාංගයක්. මාර්ගාංග 8න් එකක්. තවත් විස්තර කරලා තියෙනවා මේ වචන. මුසාපිසුනා පරුසා සම්පප්පලාප නොමග යෑමක්. ඒව භාවිතා කිරීම, ඒව කතා කිරීම. සම්මා කම්මන්ත වලට ගියාම පෙන්නන්නේ අපේ කායික හැසිරීම. සම්මා ආජීව අපේ ජීවිතය. දීපෑත් මොන විදිහේ දීපෑත්මක්ද නිවනට මග? මොන විදිහේ දීපෑත්මක්ද නොමග? ඔක අපිට තෝරන්න පුළුවන්. අපේ අත්දැකීම් තුලින්ම ඕක ගන්න පුළුවන්. නේ? තමන්ට පව් අකුසල් සිදු වෙන,
අනිත් අයට කරදර හිංසා පීඩා සිද්ධ වෙන. නීතියට සදාචාරයට එකඟ නැති ජීවනෝපායන් කළොත් මොකද වෙන්නේ? ඒකෙන් සැපක් එනවද දුකක් එනවද? අපිට පැහැදිලි වෙනවා ඒකෙන් දුකක් එනවා. එහෙනම් ඒක ඒ මිත්‍යා ආජීවයේ නිවනට මඟ නොවේ කියන එක අපිට අවබෝධ වෙනවා. ඔය විදිහට මග නොමග තෝරා ගැනීම මග්ගා මග්ග තෝරා ගැනීමේ හැකියාව අපිට තියෙනවා. මේක සමහර වෙලාවට දේශනා කරලා තිබුණත් සමහර අයට තෝරගන්න බෑ. දැන් දේශනා කරලා තියෙද්දි ඇතැම් අයට තෝරගන්න බෑ. දැන් මම සරල උදාහරණ එකක් දෙකක් කියන්න පුළුවන්. දැන් අපි නිවන් දකින්න මොනවද කරන්න ඕන? නිවන් සාක්ෂාත් කරන්න මොනවද කරන්න ඕන කිව්වොත් බොහෝ අය ඉදිරිපත් කරන්නේ පින් කරන්න ඕන කියලා. පුණ්‍ය කටයුතු. අර පුණ්‍ය කටයුතු තියනවාද බුදුහාමුදුරුවෝ දේශනා කරපු නිවන් මාගේ මොනවා හරි පින්කම් ඇතුළත් වෙලා තියනවාද කියලා බැලුවොත් නෑ ඒක. මේ මාර්ගාංගයට ඇතුලේ ඔය අපි නිවන් දකින්න කියලා කරන පින්කම් එකක්වත් ඇතුළත් වෙලා නැහැ. හැබැයි අපි නිවන් දකින්න මොකද්ද කරන්න ඕන කියලා අහුවොත් කියන පින්කම් කරන්න ඕන කියලා. පින් කරන්න ඕන කියලා කියනවා. නමුත් නිවන් මාගේ බලපුවාම එහෙම මොකුත් නැහැ. කෙනෙකුට ඔය නිවන් මාගේ තියෙන ඒවා පින්කම් කියලා ඕනනම් අර්ථවත් කරන්න පුළුවන්. එහෙම නිකන් එහෙම පැහැදිලි කරන්න පුළුවන්. අර්ථ කතනය කරන්න පුළුවන්. නමුත් මේවා කුසලතා අපි අප තුල වර්ධනය කරගන්නා වූ කුසලතා. අර කේන්ති ගන්න ගතිය අකුසලතාවය. මිත්‍රශීලීකම කුසලතාවය. එහෙම හිතන්න, එහෙම කතා කරන්න, එහෙම ක්‍රියාත්මක වෙන්න පුළුවන්කම කුසලතාවය. ඒක නිවනට උපකාරී වෙන්නේ, නිර්වාණය සාක්ෂාත් කරන උපකාරී වෙන්නේ මේ අපි කරන පුණ්‍ය කටයුතුනේ. පුණ්‍ය කටයුතු හොඳයි, ඒවා නරකයි කියනවා නෙමෙයි. මේ මග නොමග තේරීමේදී අපි මාර්ගයේ පටලවා ගන්න ගතියක් තියෙනවා. ඒ යහපත් දේවල් පුණ්‍ය කටයුතු මේ වයින් තමන්ට පුණ්‍ය ඵලයක් ලැබෙනවා, සමාජ සුභ සාධනයක් වෙනවා, අන්තනත්තාගේ යහපත සිද්ධ වෙනවා. එහෙත් ඒක නිවනට මඟ නොවේ. ඒකෙන් නිවන සාක්ෂාත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒතර අපි නිවන් දකින්න කියලා පුණ්‍ය කටයුතු නම් තෝරලා තියෙන්නේ, මඟ තෝරලාද නොමඟ තෝරලාද? ඉතින් අපි නොමඟ තෝරලා තියෙන්නේ. එහෙනම් පුණ්‍ය කටයුතු සඳහා මේ කුසල් වඩන්න ඕන. සීල, සමාධි, ප්‍රඥා. නිවන් මගේ ඇතුළත් දේවල් හොඳට විමසලා බැලුවොත්, හොඳට හිතලා බැලුවොත් අපි නිකන් සුතමය මට්ටමින් එහාට ගිහිල්ලා චින්තාමය පැත්තට ගිහිල්ලා තවත් දුරටත් භාවනාමය පැත්තටත් ගිහිල්ලා බැලුවොත් අපිට තේරෙනවා මේ නිවීමට සැනසීමට මඟ කුමක්ද කියලා. වැටහෙනවා, තේරෙනවා. ඒ විදිහට. ඉතින් අපිට ඕක තෝරන්න බේරන්න පුළුවන්. මග නොමග මේ දෙක හරියට තෝරගන්න පුළුවන්. බැරි නෑ. එක පැත්තකින් දේශනාත් කරලා තියෙනවා. දේශනා කරලා තිබ්බත් සමහර අය තෝරගෙන නෑ මේ මග. නිවන් මග තෝරලා නෑ. තවමත් අර සාමාන්‍ය සුබ සාධනය කරගන්න ඒ පැත්ත තෝරගෙන ඒකෙන් සැනසීමටපත් වෙලා ඒකෙන් මේ නිවන සාක්ෂාත් වෙනවා කියන අදහසකින් කටයුතු කරනවා වෙන්න පුළුවන්. ඉතින් ওই විදිහට මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි කියන මේ සප්ත විසුද්ධියෙන් කියන්නේ ඔය විසුද්ධිය කියන්නේ ඒකයි. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියෙන් කියන්නේ ඒකයි. මග නොමග නිවනට මග මෙතන කියලා කියන්නේ. වෙනත් දේවල් වලට මග නෙමෙයි. මග්ග කියන එකෙන් මේ අදහස් කරන්නේ
නිවීමට සැනසීමට අවශ්‍ය කරන මඟ. ඒ ඔහොම දෙයක්. ඉතින් අපිට මේක තෝරගන්න වෙනවා. හැබැයි මග නොමග බුදු පියාණන් වහන්සේ හොඳට තෝරලා දීලා තියෙනවා. ඒක දේශනා කරලා තියෙනවා. මේකයි නිවනට මග. මේකයි නොමග ආදී වශයෙන්. ගැටලුවට තියෙන්නේ අපි ඒ තෝරාගෙන නැහැ කියන එකයි. බුදුරජාණන් වහන්සේ තෝරා දීලා තියෙනවා. තෝරාලා දීලා තිබුණත් දේශනාවේ තිබුණත් සුතමේ ඥානෙ තිබුණත් ඒ තෝරා ගන්න තරම් දක්ෂකමක් අපි ළඟ තියෙනවා. ඉතින් අපි මේ සාකච්ඡා සම්මන්ත්‍රණ කරන්නේ එයයි. ඉතින් අපි බණ අහනකොට ධර්මයේ ශ්‍රවණය කරනකොට දහම් පොතපත කියවනකොට අපි නිතරම කියනවා මේ මග වැටහෙන විදිහට බණ අහන්න දහම් පොතපත කියවන්නේ ඊට අදාළ කාරණා කියලා. ඉතින් ඕක බැරි නෑ උත්සාහ කරොත් පුළුවන්. ඉතින් දැන් අද මොකක්ද අපි කරන්න ඕන? දැන් අපි මේ සාකච්ඡාවෙන් පස්සේ අපි හැමදාම කමටහන මතු කරගන්න ඕනේ. කමටහන කියන්නේ කල යුතු දෙයක්. දැන් බලන්න ඕන නම් මෙහෙම කරන්න පුළුවන්. අපි නිවන් දකින්න කියලා අපි කරන වැඩ ලයිස්තුව ලියන්න පුළුවන්. අපි හොඳට හිතලා මතලා අපි මේ දක්වා අපි නිවන් සාක්ෂාත් කරන කියන ඉලක්කය තියාගෙන අප කරන්නා වූ කටයුතු හොඳට මෙනෙහි කරලා ඕනනම් මේක ලියලත් බලන්න පුළුවන්. ලියලා එකින් එක හොඳට විමසලා බලන්න පුළුවන්. මේ නිවන සඳහා මේ කරන ක්‍රියාව නිවනට අදාළ වෙනවද? මේ කරන ක්‍රියාව නිවනට අදාළ වෙනවද? ආදී වශයෙන් හොඳට මෙනෙහි කරලා බලන්න පුළුවන්. එහෙමනම් නිවනට අදාළ වන්නා වූ ක්‍රියාකාරකම් ටික ඒ කියන්නේ සිතිවිලි වචන ක්‍රියා අපිට තෝරගන්න පුළුවන්. අන්න අපි මග්ගය තේරුවා. මග තේරුම් ගත්තා. අපිට එහෙම පුළුවන්. ඉතින් අපි ටිකක් හිතලා කල්පනා කරලා බලන්න වෙනවා. අප මේ ක්‍රියාත්මක කරන දේවල් නැත්තම් නිවන් සඳහා කියලා අප කරන දේවල් නිවන් සඳහාද නිවන් සඳහා හැබවින්ම හේතු වෙනවද කියලා. අර මුලින් නිදර්ශන කතාව ගත්තේ ඒකයි මෛත්‍රී භාවනාව පිළිබඳව. අපි මෛත්‍රී භාවනාව කරනවා කිව්වට බොහෝ වෙලාවට කරන්නේ බලපුවම තරහ වැඩි වෙන දේවල්. ඉතින් අපි කියන මේ කළු යකා කැත ගඳ ගහන යකා තාම ඉන්නවනේ කියලා. එනියාට ආහාර දෙන වැඩේ අපි කරනවා. එතකොට ආහාර දිදී මේ කළු යකා කැත යකා නැති වේවා. ඒකනේ ඔය කියන්නේ. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කර ඉන්නෝ කියා ඉන්නෝ. ඒ වුණාට අර කැත කළු යකාට ආහාර දෙදී කොච්චරවත් ආහාර දෙනවා. ඉතින් මේක ලොකු වෙනවා. කැත වැඩි වෙනවා, ගඳ වැඩි වෙනවා. ඒ කරන ගමන් අපි කියනවා මේ යකාගේ කැත නැති වේවා, මේ ගඳ නැති වේවා. ඒක වෙනවද? වෙන්නේ අපි මග නෙමෙයි තෝරලා තියෙන්නේ නොමග. ඒ කියන්නේ හරි ක්‍රියාමාර්ගය නෙමෙයි අපි තෝරලා තියෙන්නේ වැරදි ක්‍රියාමාර්ගය. මේක ලේසිත් නෑ බලපුවාම මේ මග්ගා මග්ග ඥාන දර්ශනය ඇති කරගන්නේ. නිසි ක්‍රියාමාර්ගය කුමක්ද අනිසි ක්‍රියාමාර්ගය කුමක්ද කියලා තෝරන එකත් ලේසි නෑ. සමහරට විචිකිච්ඡාවට වැටෙන්න පුළුවන්. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඔය පියවර 3ක් වගේ අපිට පෙන්නලා තියෙන්නේ. මම ඒකයි මේ පියවර 3 දිට්ඨි විසුද්ධියදී පැහැදිලි කරේ. සුතමය, චින්තාමය, භාවනාමය කියලා. අපිට බුද්ධ දේශනා ශ්‍රවණය කරලා මේ කාරණේ තේරුම් ගන්නත් පුළුවන්. ඒක තමයි සුතමේ ඥානෙ.
චින්තාමය ඒවා ටිකක් ගලපලා බලන්න පුළුවන් හිතලා බලන්න පුළුවන් ඒවා ආශ්‍රය. ඒ වගේම භාවනාමය ටිකක් ක්‍රියාවත් කරලා බලන්න පුළුවන්. ක්‍රියාත්මක කරලා බලන්න පුළුවන් මොකද වෙන්නේ කියලා. එතකොට අපිට හරියටම මග නොමග තෝරගන්න පුළුවන්. මේක තමන්ම තෝරගන්න ඕනනේ. වෙන කෙනෙක් කිව්වට වැඩිය වළංගු නැහැනේ. අපි දන්නෝනේ අපේ ජීවිතේ කරන කියන වැඩවලදී අපි ඉතින් කියන දේ අහනවයි කියලා කිව්වට බොහෝ වෙලාවට අපි අනිත් අය කියන දේ අහන්නේ නැහැ. කීකරු නැහැ. අපි හිතට එකඟ නම්නේ අපි ඒක පිළිගන්නේ පිළිපදින්නේ. එහෙමනේ. ඒක නිසා මේ අපිම මේක තෝරන්න ඕන. අපිම තෝරන්න ඕන. නිවනට මග නිවනට නොමග කුමක්ද කියලා. ඉතින් ඔය මූලික න්‍යායික වගේ කරුණක් විතරයි මම ඔතෙන්දි පැහැදිලි කරේ. අපි මේක හරියටම තෝරා ගැනීමේදී මේක සීලයයි මේක දුස්සීලකමයි කියලා තෝරගන්න. මේක සමාධියයි මේක කුසල සමාධිය මේක අකුසල සමාධිය කියලා තෝරන්න. මේක සම්මා ප්‍රඥාව මේක දුෂ්ප්‍රඥකම කියලා ඒක තෝරන්න වෙනවා. ඒ විදිහට මේක තෝරා බේර ගන්න පුළුවන්. සම්මා මිච්ඡා දෙක වෙන් කරලා අඳුන ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි ওই විදර්ශනා සාකච්ඡා මාලාවෙත් මුලදී ඕක කතා කළා. ඉතින් මේක තෝරන එක මේක වෙන් කරලා හරියට අවබෝධ කරගන්න එක තමයි ප්‍රධාන වශයෙන්ම මේ මග නොමග. වැරදි දෘෂ්ටි, වැරදි සංකල්පනා, වැරදි වචන, වැරදි ක්‍රියාකාරකම්, වැරදි ආකාරයේ උත්සාහයන් නිවනට මග නොවේ. යහපත් වූ දැක්ම, යහපත් වූ සංකල්පනා, යහපත් වූ වචන, යහපත් ක්‍රියාකාරකම් වැඩ ජීවනෝපාය යහපත් වූ උත්සාහයන් නිවනට උපකාරී වෙනවා. ඉතින් ඔබ තෝරලා දීලා තියෙනවා ඇත්ත වශයෙන්. අපි ඒක අවබෝධ කර ගැනීමයි මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ. හොඳයි මම හිතනවා මේ මම මූලික පැහැදිලි කිරීම ඔතකින් නතර කරලා අපි ටිකක් පුළුවන් ද බලමු උත්සාහ කරලා බලමු අපි අපේ එදිනෙදා ජීවිතයේ අපි කරන කියන දේවල් නිවනට හේතු වෙනවද නැද්ද කියලා ටිකක් විමර්ශනය කරලා බලන වැඩක් විමර්ශනය කරලා බලන කටයුත්තක් අද දවසේ කරමු. අද කමටහන ඒක. සමහර දේවල් නිවනට අදාළ වන්නේ නැහැ. උදේ ජීවිත පැවැත්ම සඳහා පමණයි. ඒ ජීවිත පැවැත්ම ඇතුලේ කරන දේවලුත් නිවනට බාධාකාරී වෙන විදිහට අපි සමහර වෙලාවට කරමු. පව් අකුසල් රැස් වෙන විදිහට. තරහ වෛර අමනාප ක්‍රෝධ ඇති වෙන විදිහට කරනවා ඒ දිවි පැවැත්ම සඳහා කරන දේවල්. ඉතින් එතකොට ඒකම නිවනට බාධාවක් වෙනවා. ඒකයි ඔය දිවි පැවැත්ම කියන එක නිවන් මාගේ අංගයක් හැටියට දේශනා කරලා තියෙනවා. දිවි පැවැත්ම ජීවිතේ පවත්වාගෙන යෑම පාලියෙන් ඒකට කියන්නේ ආජීව කියලානේ. එතකොට ආජීවය නැත්තම් දිවි පැවැත්ම ජීවිතේ පවත්වාගෙන යෑම බුදුරජාණන් වහන්සේ නිවන් මාගේ අංගයක් බවට පත් කරලා තියෙන්නේ ඒකයි. අපි බොහෝ වෙලාවට පුරුදු වෙලා තියෙනවානේ මේවා මේ ජීවත් වෙන්න කරන වැඩ මේවා නිවන් දකින්න කරන වැඩ නෙමෙයි කියලා ජීවත් වෙන්න කරන වැඩ නිවනට අදාළ නැහැ කියන වගේ අදහසක ඉන්නේ. නෑ ජීවත් වෙන්න කරන වැඩේ අදාළයි. අදාළ. එහෙනම් අදාළ නැත්තම් සම්මා ආජීව කියලා මාර්ගාංගයක් ඇතුල් කරන්න ඕනේ නෑනේ නිවන් මාර්ගට. ජීවත් වෙන්න කරන කියන දේ අදාළයි. අපි ජොබ් එකක් කරන හැකියාවක් කරනවා නම් කිසියම් ජීවනෝපායක් කරනවා නම් මිල මුදල් උපයනවා නම් ඒවා රැස් කරනවා නම් ඒවා වියදම් කරනවා නම් ආයෝජනය කරනවා නම් ජීවිත ප්‍රයත්න සඳහා අපි සම්බන්ධතා පුද්ගල සම්බන්ධතා මානව සම්බන්ධතා ගොඩනගා ගන්නවා නම්
ඒවයි නිවනට අදාළත්වයක් තියෙනවා. නිවනට අදාළත්වයක් තියෙනවා. ඒක නිසයි මේ ආජීවය සම්මා ආජීවයක් විය යුතුයි. එහෙම වුණොත් විතරයි මේක නිවනට මගක් වෙන්නේ. මේ දිවි පැවැත්ම නිවනට මගක් කරගන්න පුළුවන්. අපි ඕක බැහැයි කියලා තමයි හුඟක් අය බැහැ. මේ ජීවත් වෙන්න කරන වැඩ මේවා, අපි නිවන් දකින්න කරන වැඩ මේවා. එහෙම කියලා අර ආජීවය අපිරිසිදු කරගන්න, මිච්ඡා ආජීවයක් කරගන්න. මිච්ඡා ආජීවයක් කරගත්තම නොමග තේරුවා. වැරදි ක්‍රියාමාර්ගයේ තේරුවා වෙයි. ඉතින් ওই විදිහට අපේම ජීවිතය නැවත විවරණය කරලා ඇනලයිස් කරලා බලන්න වෙනවා. අපි දැන් මේ නිවන් මාර්ගට අවතීර්ණ වෙච්ච පිරිසක් හැටියට මේ සාකච්ඡාව කරන්නේ. අපි ධර්ම මාර්ගය නැත්තු හැටියට. ඉතින් ඒක නිසා දැනට අපි කරන කියන දේවල් අපේ නිවීම සැනසීම තවමත් අපි ලබාගෙන නැතිනම් එහෙනම් අපි මේ මග නොමග හරියට තෝරලා නැහැ වෙන්න පුළුවන්. එක්කෝ. එහෙම නැත්තම් තෝරගත්තත් එම මගේ නොයනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ නිවන්ට අදාළ දේ තෝරාගෙන තියනවා වෙන්න පුළුවන්. මේක තමයි මග, මේක තමයි නොමග කියලා. මග තේරුවත් මග්ගානුග නොවි වෙන්න තියෙන පුළුවන්. මග්ගානුගා කියන වචනයක් බුදුහාමුදුරුවෝ පාවිච්චි කරලා තියෙනවා. නැත්තම් සෝතාපන්න කියන වචනේ තමයි මේකේ හරිම වචන. තවත් වචනයක් තමයි සුපටිපන්න කියන වචන. සෝතාපන්න, සුපටිපන්න කියන වචනවල තියෙන සමාන තේරුම. මගට පිළිපන් කියන අදහස තියෙනවා. එතකොට මග තෝරලා තියෙන්නත් ඕන මගට මේ මාර්ගයේ යන අය බවට පත් වෙලා තියෙනවා. යහපත් වචන නිවනට හේතුවක් කියලා තෝරලා දැනගෙන අවබෝධ කරගෙන පිළි අරගෙන තිබුණත් මදි යහපත් වචන කතා කරන්නත් ඕනනේ. යහපත් වචන කතා කරන්නේ නැත්නම් එතන නිවන වෙනුවට දුක ප්‍රශ්නය ගැටලුව අමනාපය ඇති වෙනවා. යහපත් කායික ක්‍රියාකාරකම් නිවනට හේතු වෙනවා කියන එක තේරුම් අරගෙන පිළි අරගෙන තිබුණත් මදි ඒක ක්‍රියාත්මක කරන්නත් ඕන. සුපටිපන්න වෙන්න ඕන. සෝතාපන්න වෙන්න ඕන. සෝත කිව්වේ නිවන් මාර්ගටනේ. අපි ඒක කතා කරලා තියෙනවා කලින් සාකච්ඡාවකදී. සෝතෝහි බන්තේ වුච්චති. ස්වාමීනි මේ සෝත කියන මොකද්ද සෝත කියන්නේ? අය මේවා ආර්ය වට්ටංගිකව මග්ගෝ සෝතෝ. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි සෝත කියන්නේ. ඒක සෝතාපන්න කියන්නේ මේ මගට පිළිපන්. මේ මාර්ගාංග අනුගමනය කරනවා කියන එක. ඉතින් අපි දැන් බලන්න ඕන අද දවස් අපි බලමු. අපි මේක තෝරලා තියනවද මග නොමග තෝරලා තියනවද මග්ගා මග්ග ඥානය තියනවද අපි ඥාන දර්ශනේ තියනවද? ඇතැම් විට තෝරලා තිබුණත් තෝරගන්න පුළුවන් වුණත් තවමත් එහි ගමන් කිරීමේ ප්‍රමාදයක් තියෙනවද කියලා. හොඳයි. දවසේම කමටහන කරගමු ඔය කාරණේ. මේ ඉතිරි කාලය අපිට ටිකක් සාකච්ඡා කරන්න පුළුවන් අපි මේ කරන කියන දේවල්. නිවන් දකින්න කියලා කරන කියන දේවල්. කොතෙක් දුරට නිවනට අදාළද අදාළ නැද්ද කියන මේ වගේ කාරණා ටිකක් මග නොමග තේරීමට අදාළ සාකච්ඡා ටිකක් අපිට පුළුවන්කම තියෙනවා මේ ඉතිරි කාලය තුල කරන්න. හොඳයි මම ඒ සඳහා අපේ ස්වාමීන් වහන්සේලාත් වැඩ ඉන්නවා මේනින් වහන්සේලාත් ඉන්නවා. මේ ගිහි කල්යාණ මිත්‍රයෝ ඉන්නවා බොහෝ අත්දැකීම් තියෙන ඇත්තෝ. මේ ධර්ම මාර්ගය යන ඇත්තෝ ඉන්නවා. ඒ සඳහා අවවාද අනුශාසනා කරන ඇත්තොත් ඉන්නවා. එහෙනම් අපිට මෙන්න මේවා මග මේවා නොමග මේ කාරණා නිවනට හේතු වෙනවා මේ කාරණා නිවනට හේතු වන්නේ නැහැ ආදී වශයෙන් අපි සියලු දෙනාගේම යහපත පිණිස මෙතන සිට මේ දහම් හමුවට දායක වෙන්න කියලා මම
අපේ කල්යාණ මිත්‍ර හැම දෙනාගෙන්ම ආරාධනා කරනවා මේකට දායක වෙන්න කියලා. අදහස් දැක්වීමෙන් ප්‍රශ්න ගැටළු ඉදිරිපත් කිරීම. වහන්සේ අද දින කියලා දීපු දෙයකින් ආරම්භ කරන්න කැමතියි මේ අපිට යකා ගැන කියලා දීපු එක ගැන. මම කැමතියි වහන්සේ අපි බොහොම පැහැදිලි අවබෝධයකින් දැන් වැඩ කරමින් ඉන්න නිසා මේ වහන්සේ මේ දේශනාව තුළම මට හිතුණා මට ඒක නිකන් කමටහනක් වගේ දැනුණා මේ වහන්සේ කියනවා මට මයික්‍රොෆෝනය ඔන් වෙලා තියෙනවා ඔෆ් කරගන්න කියලා. ඒ වෙලාවේදී මගේ සිතට දැනුනේ කේන්තියක්වත් එහෙම මොනවත් නෙමෙයි ඒ දිහා උපේක්ෂාවෙන් බලලා හැබැයි පොඩි කලබලයකටපත් වුණා. මගේ අතින් වැරද්දක් වුණා කියන්නේ. එහෙම තමයි මේ වැරද්ද දිහා දැක්කේ. දැන් අපි ඉස්සරට වඩා බොහොම පරිණතව වචන භාවිතයේ හැසිරීම අන් අයගේ ක්‍රිද්දීමින් වැළකීම යන ආදී වහන්සේ අද මනවින් පැහැදිලි කරපු දීපු කාරණා ගැන අපි පුහුණු කරගෙන යනවා. එතකොට මේ යකා වැදගත් තුනා අපිට තව තවත් අපේ මේ යෝගී ජීවිතේ පරිණත කරගන්න කියලා හිතෙනවා. ඊට පස්සේ මම මේ අදහසට තව කාරණාවක් මගේ අද දින සිදු කරගත්ත අත්දැකීමක් අද මම භාවනා අත්දැකීමකට දරන්න උත්සාහ කරනවා. අද උදෑසන පාන්දර 3ට 4ට විතර නැගිටලා ඊළඟට අවශ්‍ය වතාවත් කරලා ඊට පස්සේ මම මගේ භාවනාවට කමටහනක් සොයනවා. ඒ සොයන්නේ මගේ පෝටබල් හાર્ඩ්වෙයාර් එකකින්. ඒ කියන්නේ ගෙනියා හැකි දත්ත ගබඩාවක් තියෙන පරිගණකයට සල් කරන. ඒකේ හොයනකොට මේ හම්බෙනවා යම් කමටහනක්. මේ භාවනාව පිළිබඳව අපිට දැනෙන මේ නිවන පවත්වාගෙන යන්න උත්සාහයක් අවශ්‍ය බව. ඒ සඳහා අපි නැවත නැවතත් අපිට කමටහන් දෙන ගෞරවනීය කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේත් එක්ක හැම විටම උන්වහන්සේට හුම්කන් දීලා ඒ වගේම උන්වහන්සේගේ දේශනා නැවත නැවත අපි අසා ආවර්ජනය කරගන්නවා. අපේ අතින් ගිලිහෙන මේ ලෝකෝත්තර භාෂාවෙන් කිව්වොත් අපේ විදර්ශනාව සමතය ඉරියාපත ඒ වගේ මානාපාන සතිය ඒ වගේ ගැඹුරු ධර්ම කාරණා පිළිබඳව තව අපි කියවිය යුතුයි කියන බව අපිට දැනෙන්න පටන් ගන්නවා. ඊළඟට මගේ පැනයක් වගේ මගේ පිරිසුදුභාවය නැවත තහවුරු කරගන්න අහන දෙයක් තමයි මේ නැවත සිහි කැඳවා ගැනීම පිටුවහලක් වෙනව නේද අපිට මේ භාවනාවෙන්ම අපේ ජීවිතය පවත්වාගෙන යෑම. තෙරුවන් සරණයි. මගේ අදහස් දැක්වීම අවසන්. මේ ධර්ම මාර්ගයේ අපි යද්දී මේ නැවත යලි ශ්‍රවණය කිරීම නැවත කිරීම කියන දේ ප්‍රවීණතාවයට ප්‍රගුණතාවයේ ඇති වෙන්න හේතුවක් වෙනවා. එක සැරයක් නෙමෙයි. ඉතින් භාවිතා බහුලී කතා යානි කතා වත්තු කතා අනුත්ථිතා පරිචිතා කියලා ඔය මෛත්‍රී භාවනාව ගැන කියද්දී හැමෝම දන්න තැනක් තියෙනවානේ. මිත්තාය භික්ඛවේ චේතෝ විමුක්තිය ආසේවිතාය භාවිතාය බහුලී කතාය යානි කතාය වත්තු කතාය අනුත්ථිතාය පරිච්ඡාය සුසමාරද්දා ඉමේ ඒකාදසානිසංසා පාටිගංකා කියලා දේශනා කරන පිරිත් පොතේ තියෙන මෙත්තානිසංස සූත්‍රයේ ආරම්භක පාඩේ මම ඔය කිව්වේ හැමෝටම කටපාඩම් ඕක. එතකොට එතනක් කියනවා මේ ආනිසංසා පාටිකංකා. ඒ කියන්නේ මේ වයින් ප්‍රතිඵල ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවනම්
ආසේවිතා භාවිතා බහුලීකතා යානිකතා වත්තුකතා අනුට්ඨිතා පරිචිතා ආදී වශයෙන් දේශනා කළා තියෙනවා. ඒ කියන්නේ එක සැරයක් අහලා ඇහුවට ශ්‍රවණයෙන්ම මේකේ ආනිසංසය ලැබෙන්නේ නැහැ. ශ්‍රවණයෙන් ලැබෙන ආනිසංසයක් තියෙනවා. ඒ තියෙන්නේ අර තේරුම් ගියා වැටහුණා කියන එක. තේරුණා කියන එක. මේ බුදුරජාණන් වහන්සේ උනත් ධර්මය දේශනා කරනකොට බොහෝ දෙනෙක් ධර්මාවබෝධය ලැබුවා කියන්නේ. මේ ධර්මාවබෝධය ලැබුවා කියන්නේ නිවන් දැක්ක කියන එක නෙමෙයි. යම් මේ කාරණේ වැටහුණා. එතකොට මේ කාරණේ වැටහීමත් සමගම අපිට තවදුරටත් මේක ආසේවිතා ඒක නැවත නැවත අසුරු කිරීම භාවිතා යලි යලිත් භාවිත කිරීම බහුලීකතා ඒ කුසලය බහුල කිරීම නැත්තම් වැඩිපුර කිරීම නැත්නම් අපි හිතමු වාර ගණන වැඩි කරනවා කියලා කාලය වැඩි කරනවා කියලා ওই බහුලීකතා කියන එක අපිට එහෙම කියන්න පුළුවන් මේ දේ කරන වාර ගණන කාලය වැඩි කරන්න පුළුවන් බහුලීකතා කිව්වේ ඒක යානී කතා කිව්වේ තමන් ඒක ආධාරකයක් වාහනයක් යාන කියන්නේ සාමාන්‍ය වාහනයේට කරගන්න. අර අකුසලය දුරු කරන්න අකුසලයේ පසු කරලා යන්න කුසලයේ වාහනයක් කරගන්නවා කියන්නේ. යානී කතා කියලා කියන්නේ. අකුසලයක් මතුවෙන අවස්ථාවේ කුසලයේ භාවිත කරනවා. කුසලයේ භාවිත කරලා අකුසල සාගත తත්වයේ දුරු කරගන්න. උදාහරණයක් හැටියට කිසියම් සංවාදශීලී නැත්නම් නරක සංවාදාත්මක වටපිටාවක් ගොඩනැගිලා එනවනම් ඉවසනවා. එහෙම නැත්නම් මග හරිනවා. එතින්දී අපි වාහනේ කරගත්ත කුසලයක්. එක්ක මග හැරීම නැත්නම් ඉවසීම කියන දේ පාවිච්චි කළා. එතින්දී අන්න ඒ වගේ දෙයක් මේ යානී කෘත කියලා කියන්නේ යානී කතා වත්තු කතා තමන් බොහොම පරිස්සමෙන් රකින්න වස්තුවක් බවට පත් කරගන්නවා මේ අපි මේ වර්ධනය කරගත්ත කුසල් ඒව නැති වෙන්න දෙන්නේ නැතුව අමතක වෙන්න දෙන්නේ නැතුව රකින්නවා කියන එක. අනුට්ඨිතා කියන්නේ ඒකෙන් බැහැර වෙන්නේ කොයි වෙලාවකවත්. සතිය වර්ධනය කරගත්ත කෙනා සතිමත් භවයෙන් බැහැර වෙන්නේ නැතුව සතිමත් භව තුලම ඉන්නවා. උට්ඨිත කියන්නේ ඒකෙන් නැගී සිටිනවා නැත්නම් ඒකෙන් බැහැර වෙනවා කියන එක. අනුට්ඨිතා කියලා කියන්නේ එහෙම බැහැර වෙන්නේ නැහැ. ඒ යහපත් වචන කතා කරනවා නම් ඒකෙන් බැහැර වෙන්නේ නැහැ කොයි වෙලාවකවත් හැමතිස්සෙම මේ වචනම කතා කරනවා. අනිත් කෙනා අයහපත් විදියට කටයුතු කරද්දිත් අනිත් එක්කෙනා යහපත් විදියට කටයුතු කරද්දී අපි යහපත් වචනම පාවිච්චි කරනවා. ඒ ගුණධර්මයෙන් ඒ කුසලතාවයෙන් බැහැර වෙන්නේ නැහැ. පරිචිත කෙනෙක් වෙනවා. ඒක මනවින් භාවිත කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් එහෙම ගිහිල්ලා තමයි සුසමාරද්දා වෙන්නේ. එතකොට ඔය කුසලය වර්ධනය කිරීමේදී එය නැවත නැවත කිරීම නැවත නැවත යෙදීම අත්‍යවශ්‍යයි. ඒ නිසා මේ අදහස හරි. ඒ සම්බන්ධයෙන් අපිට කියන්න තියෙන මේ කාරණේ. පරිගණකයේ හම්බුණා මේ වෛරස් ස්කෑන් කරන කොටස. එතකොට මට දැනුණ දෙයක් තමයි අපි අපේ වෛරස් ඒ කියන්නේ අපේ ජීවිතේ තිබිච්ච පරණ වෛරස් ස්කෑන් කළා අයින් කළ යුතුයි නේද කියලා. ඒ පිළිබඳවත් මම කැමති පොඩි අදහසක් දැනගන්න. ඔය ඉතින් පරිගණක භාෂාවෙන් වෛරස් කියන්නේ පරිගණකයේ යහපැවැත්මට බාධා කරන කිසියම් ආකාරයේ මෘදුකාංගයක් නේ මිනිස්යා විසින්ම නිර්මාණය කරන ලද මෘදුකාංගයක් වෛරසයක් කියලා කියන්නේ. ඒක පරිගණක පද්ධතියේ නිසි භාවිතයට බාධා කරන විදිහට තමයි මේ මෘදුකාංගය හදලා තියෙන්නේ. ඒක මේ මිනිස්යා විසින්ම නිර්මාණය කරලා
අන්තර්ජාලය හරහා මේ මුදුකාංග පද්ධති අවුල් කරන්න යවනේවා. ඒතකොට දැන් අපි ඒකම මුදුකාංගය ඒ වෛරසය කියන මුදුකාංගය සොයාගන්න පුළුවන් වෙන මේ අපි ඒවට ඇන්ටි වෛරස් කියලා කියනවා. එවැනි මෘදුකාංගත් සකස් කරලා තියෙනවා. ඉතින් එහෙම සකස් කරගෙන අර පද්ධතිය අවුල් කරන මෘදුකාංගය හොයලා ඒක අයින් කරනවා. ඒක නැත්තම් ඒක වෙන් කරලා තියෙන මේ ස්වභාවයක් තියෙන. සමහර වෙලාවට ඒක මෘදුකාංගයේම තියෙන මේක වෛරස් එකට ලක් වෙලා තියෙන මේක ඩිලීට් කරන්නද ක්වොරන්ටයින් කරන්නද කියලා මේක වෙන් කරලා තියන්නද නැත්නම් මකලා දාන්නද කියලා. ඉතින් සමහර වෙලාවට අපි මේක මකලා දැමීමක් හෝ වෙන් කර තැබීමක් කරනවා. එතකොට මේ පරිගණක භාෂාවෙන් ගිහිල්ලා කියන දේ අපේ මේ ධර්ම මාර්ගයට ගන්න පුළුවන්කම තියෙනවා. අපේම හිත්වල මේ වෛරස් නැත්නම් මේ ධර්ම මාර්ගයට බාධා කරන නිසි යහපැවැත්මට බාධා කරන විදිහේ සිතුම් පැතුම් චර්යා රට ආකල්ප දෘෂ්ටි මේවා තමයි ඉතින් අපිට වෛරස් කියලා කියන්න වෙන්නේ මේ ධර්ම මාර්ගයේ මේ යද්දී ඇති වෙන්නේ. ඉතින් ඒවා අපි විමර්ශනය කරන්න ඕන. වෛරස් චෙක් කරනවා කියලානේ සාමාන්‍යයෙන් කියන්නේ පරිගණක භාෂාවේ. ඒ වගේ අපි ධර්ම මාර්ගයේ යද්දී මේවට බාධා වෙන සිතුම් පැතුම් චර්යාවන් ඇසිරීම් රටා මොනවද කියලා අපි විමර්ශනය කරන්න ඕන. විමර්ශනය කරලා අපිට පුළුවන් සමත වශයෙන් අර ක්වොරන්ටයින් වගේ තමයි తాවකාලිකව ඒක වෙන් කරලා තිබ්බට ප්‍රමාණවත් නැහැ. ඒක සම්පූර්ණම අයින් කරලා දාන්න පුළුවන්. අපි මේ භාවිතා බහුලී කතා කරනකොට මේ අපේ තියෙන අයහපත් සිතුම් පැතුම් අයහපත් චර්යා වැරදි දෘෂ්ටි මේවා දුරු කරන්න පුළුවන් අයින් කරන්න පුළුවන්. එවැනි ක්‍රියාමාර්ගයක තමයි අපි මේ යෙදී සිටින්නේ. සීක ප්‍රතිපදාව කියලා කියන්නේ නිවනට අදාළ කුසල් වඩනවා කුසල් පුහුණු වෙනවා කියන්නේ මෙන්න මේ වගේ අහිතකර තත්වයන් අහිතකර දේවල් බැහැර කිරීමේ ක්‍රියාකාරකම. ඉතින් ඒ උදාහරණය අපිට මේ අපේ ධර්ම මාර්ගයට කිට්ටු කරගන්න පුළුවන්. සම්මාස අපි පුංචි සන්දේදී අපේ දෙමව්පියන්ගෙන් අපි දැනගෙන භාවිතා කරලා තියෙනවා මේ සාමාන්‍යයෙන් අපි පින් පව් කියන්නේ මොනවද කුසල් අකුසල් කියන එක නම් ස්වාමීන් වහන්සේ පහුවට තේරුම් ගත්තේ. ඒ අනුව අපි මේ මග තුල ආව දෙමව්පියන්ගේ ආభాෂය ලබාගෙන අපි නැති කෙනෙකුට මෙහෙම පරිත්‍යාග කරන්න ඕන. බුද්ධ ආගමේ චිරස්ථිතිය සඳහා අපි දාන ඒව කරන්න ඕන. ශීලය රකින්න ඕන. නමුත් ස්වාමීන් වහන්සේ ඇත්තටම භාවනාව කියන එකට යොමු වුණේ වහන්සේගෙන් ඒවා දැන කියාගත්ත දවසේ ඉඳලා. ඉතින් ඒක ස්වාමීන් වහන්සේ අපි මොකක් හරි පෙර කුසල් නිසා අපි මගට අපේ දෙමව්පියන්ගෙන් වැටෙන්නේ නැති කියලා හිතනවා. ඒක නිසා වෙන්නේ ස්වාමීන් වහන්සේ අපිට මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබිලා මේව වැඩි දියුණු කරගෙන අපිට ඉස්සරහට යන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ අපිට අපි දැන් ඒ කාලේ විදිහට ස්වාමීන් වහන්සේ අපි ඇත්ත වශයෙන්ම මම හිතාගෙන හිටියේ මේ ගොඩක් වෙලාවට අපි නැති කෙනෙකුට මොන හරි දීම තුලින් එහෙම නැත්නම් අපි දානය සාංගික දානය ඒ වගේ ඒ කටයුතු කිරීම තුළින් අවසානයේට ඒ ස්වාමීන් වහන්සේලා කියන්නේ නිවන් දක්ීමට හේතු වාසනාව වේවා කියලා. ස්වාමීන් වහන්සේ ඒවා ස්වාමීන් වහන්සේ දැන් මේ පැත්තට ඔබ වහන්සේගෙන් දැනගත්ත කරුණු එක්ක සම්බන්ධ කරනකොට ස්වාමීන් වහන්සේ මට වෙලාවකට ඇත්තටම හිතෙනවා ස්වාමීන් වහන්සේ වහන්සේගෙන් මම දැනගන්න කැමති අපි ඒ කාලේ ඒ විදියට කරපු නිසා නේද ස්වාමීන් වහන්සේ යම් කිසි විදියක මේ නිෂ්කලංක පරිසරයක් තුළ අපිට මේ ධර්ම ඒ කටයුතු වල යෙදිලා වෙනත් පරිබාහිරක
ගොඩක් වෙලාවට අපිට වෙන දුක් හට කරදර අඩු මට්ටමකට ආර්ථික වශයෙන් හෝ වෙනත් දුක් කරදර වලින් හෝ අඩු මට්ටමකට අපි ඇවිල්ලා මේ ධර්ම මාර්ගයේ ඉස්සරහට යන්න ලැබිලා තියෙන්නේ ඒ කරගත්ත දෙමෝපියන්ගෙන් ලැබිච්ච ආభాෂයේ ඒ කුසල් නිසා නේද කියලා වහන්සේගෙන් ඒ පිළිබඳව ටිකක් විස්තරයක් අහන්න කැමතියි. මෙතන අර කිව්වා වගේ තෙරුවන් සරණයි. මේ කිව්වා වගේ අපිට මෙතෙන්දී පොඩි විස්තරයක් ඒ පිළිබඳව ඉදිරිපත් කරන්න වෙනවා. ඇත්ත වශයෙන්ම දැන් අපි මව්පියෝ ගුරුවරු වැඩිහිටියෝ අපිට මේක මිශ්‍ර විදිහට කියලා දීලා තියෙනවා. මේ පින් මේ කුසල් ආදී වශයෙන් මේවා පිළිබඳව යම් යම් තොරතුරු නැත්නම් දැනුවත් කිරීම පෙන්වා දීම කරලා තිබෙනවා. ඒ අනුව මේ දේවල් මිශ්‍ර විදිහට තමයි පින් සහ කුසල් දෙක මිශ්‍රව තමයි කරගෙන ඇවිල්ලා තියෙන උගාක් අපේ සමාජයේ එහෙමයි. හැබැයි අර කිව්වාගේ අපිට ලැබිච්ච මාර්ගෝපදේශන ඒවා අපිට මේ ගමන ඉස්සරහට එන්න හුඟක් දායක වෙලා තියෙනවා. දැන් සරල උදාහරණයක් කිව්වොත් අපිට පුංචි කාලේ මේවා පව් කරන්න එපා මේවා පින් කරන්න කියලා අපිට කියලා දීලා අපි ඒකට නැඹුරු වෙච්ච නිසා අපි පවෙන් වැළකීම පාප සමාජීය වශයෙන් අයහපත් දේවල් වැරදි වැඩ දුරාචාර දුෂ්චරිත වලින් අවබෝධයක් ඇතුව හෝ නැතුව ඒවයින් ඉවත් වීම නිසා අපි අද කතා කරන විදිහේ යහපත් ජීවිතයක් ගොඩනගා ගන්න මේ පසුබිම සකස් වෙලා තියෙන. මේ මව්පියෝ ගුරුවරු වැඩිහිටියෝ අපිට දීලා තියෙන මේ මාර්ගෝපදේශන මඟ පෙන්වීම ඒවා. අනිත් පැත්තෙන් අපි අර පින්කම් කියලා අපිට හඳුන්වා දීලා තියෙන දේවල් අනිත් අයට උදව් උපකාර කරන්න ඒ වගේ දේවල් වලට අපි නැඹුරු වීම නිසා ඒ වයින්ොත් අපේ ඇතුළත සතුටක් සැනසීමක් සහිතව අපිට ගත කරන්න අවශ්‍ය කරන කිසියම් පසුබිමක් සකස් වෙලා තියෙනවා. දැන් ඔබතුමී කියන මේ දැනට අපි අත්විඳින මේ ධර්ම මාර්ගයේ යන්න අවශ්‍ය කරන පසුබිම සකස් වුණේ එවැනි දෙයක්. ඒක හරි. ඒ පසුබිම සකස් වීම මේ අපි කරන සුචරිතවත් ක්‍රියා නැත්නම් යහපත් ක්‍රියා පුණ්‍ය කටයුතු සරල විදිහට වැරදි අයහපත් දේවල් වලින් මිදී සිටීම ආදී දේවල් වලින් එවැනි පසුබිමක් සකස් වෙනවා. ඒක හරි. ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා නිවන් මඟට ඇවිල්ලා මේ ටිකක් ඉදිරියට ආපුවම හරියටම මේ මග්ගා මග්ග ඥාන දර්ශනය ඇති කරගන්න මේ ඍජුවම නිවන් සාක්ෂාත් කරන්න උවමනා වෙන්නේ මොනවද? සමාජයේ සුබ සාධනය යහපැවැත්ම ජීවන පැවැත්ම වෙනුවෙන් දායක වෙන්නේ මොකද්ද කියලා මේ දෙක හරියට තෝරගන්න. ඒක තෝරන්නේ මොකද? අර මිශ්‍රව තියෙනකොට අපි මේ දෙක හරියටම වෙන් කරලා කරන්නේ සමහර වෙලාවට නිවන් සාක්ෂාත් කිරීමේ කටයුතු ප්‍රමාද වෙන්න පුළුවන්. දැන් පුණ්‍ය කටයුතු වලට කෙනෙක් බර වුණොත් පුණ්‍ය කටයුතු නරකයි කියනවා නෙවෙයි ඒ වයින් සුබ සාධනයක් යහපතක් සිද්ධ වෙනවා. පින්කම් කරන්නේම සුබ සාධනය සඳහා. එතකොට මේ සුබ සාධන කටයුතු සිද්ධ වෙනවා. නමුත් සුබ සාධනය කරාට පුද්ගලයාගේ නිවන නිවීම ආධ්‍යාත්මික පිරිසුදුකම සිද්ධ වෙන්නේ නැහැ. එතන සිද්ධ වෙන්නේ සුබ සාධනයේ පමණයි. වෙල්පය. එතකොට ඒ සුබ සාධන කටයුත්තෙන් නිවීම සැනසීම සිද්ධ වෙන්නේ නැහැ. මොකද අපිට වැඩි සුබ සාධන වැඩ කරන අය ලෝකේ ඉන්නවා. අපිත් සමාජ සුබ සාධන කටයුතු කරනවා, පින්කම් කරනවා. හැබැයි අපිට වැඩි මහා පරිමාණෙන් ලෝකේ සුබ සාධන වැඩ කරන, පින්කම් කරන අය ඉන්නවා. ඊට වැඩි මහා පරිමාණ. ඉතින් ඒක නිසා මේ සුබ සාධනයේ පුණ්‍ය කටයුතු අනුන්ට උදව් උපකාර කිරීම ඒක හොඳ දෙයක්, යහපත් දෙයක්. ඒක කවදත් ලෝකේ පිළිගන්න හොඳ දෙයක් හැටියට. මේ අප කතා කරන්නේ මග්ගා මග්ග ඥාන දර්ශනයේදී ඍජුවම නිවනට උපකාරී වෙන දේ කොමක්ද කියලා. ඒක අපි තෝරන්න වෙනවා. ඒක තෝරලා ඒක ඉස්සරහට ගන්න වෙනවා.
ඒකෙන් කියන්නේ පුණ්‍ය කටයුතු අතහැරලා දාන්න කියලා. ඒවා ඔබතුමී කිව්වා වගේ අනුන්ට උපකාර කරන දේවල් සමහර විට මේ ශාසනයට කරන දේවල් ශාසනයට ප්‍රතිපහසුකම් සැපයීම සීවර පිණ්ඩපාත සේනාසන කිලානප්පත්තේ වශයෙන් මේ ශාසන ප්‍රතිපදාවේ යන ගිහි පැවිදියන්ට අපි කරන උදව් උපකාර මේ වගේ දේවල් ඒවා සුබ සාධන කටයුතු ඒවා අපි කරනවා. එහෙම දැන් සීමා මායින් වලින් තොරව මේක කරන්නත් පුළුවන්කම තියෙනවා නම් ඔන්න අපේ මේ ක්‍රියාකාරකම ක්‍රමයෙන් නිවන පැත්තට මාර්ගාංගයක් බවට පත් වෙනවා. දැන් දානය උදාහරණයක් හැටියට දානය ගත්තොත් ඒක සුබ සාධන කටයුත්තක් විදිහට Tamanට සතුටු වෙන්න අනිකා සතුටු කරන්න කියන මට්ටමින් යනවා නම් ඒක නිවන් මාගේ අංගයක් වෙන්නේ නැහැ. ඒක හුදෙක් Tamanට සතුටු වීම සඳහා අනිකා සතුටු කිරීම සඳහා කරන සුබ සාධන කටයුත්තක් පමණයි. හැබැයි දාණයම අපට මේ ඇතුළත තියෙන ක්ලේශ ධර්මයක් දුරු කිරීමේ අභ්‍යාසයක් හැටියට කරන්න පුළුවන්. එතකොට අපි දාණය තෝරලා තියෙනවා නිවන් මාගේ අංගයක් විදියට. එතකොට අපි කියන එක පාරමිතාවක් කියලා. පාරමිතා මට්ටමේ. ඉතින් දාණය වුණත් අපිට ඔතෙන්දී අපි මාතෘකාව හැටියට මෙතෙන්දී මතුවන නිසා දාණය කියන කාරණේ අපිට ඒක ගන්න පුළුවන්. ඒක දාණය නිවන් මාගේ අංගයක් හැටියට කොහොමද ගන්නෙ? ලෞකික ජීවිතයේ වැඩක් හැටියට නැත්නම් සමාජ සුබ සාධනයක් හැටියට කොහොමද ගන්නෙ කියලා. පරිත්‍යාගයනේ දාණය කියන්නේ Taman සතු ධනේ වස්තුව ආහාර පාන ඇඳුම් පැළඳුම් බේත් මිල මුදල් නැත්නම් ශ්‍රමය අවස්ථාව බුද්ධිය අනිකාට ලබා දීමනේ දාණය කියලා කියන්නේ. අනිත් අයගේ යහපත වෙනුවෙන් යෙදවීමනේ. ඒක මේ අපිට පේනවා විවිධ විදිහට ඒක මේ කෙරෙනවා. හැබැයි හැම දානයක්ම නිවන් මාගේ අංගයක් වෙන්නේ නැහැ. ඒකට අපි දක්ෂ වෙන්න ඕන මේ දාණය පරිත්‍යාගය නිවන් මාගේ අංගයක් බවට පත් කරගන්න. නිවන් මාගේ අංගයක් හැටියට ඒක ක්‍රියාත්මක කරගන්න. ඒක නිසා අපි සාමාන්‍යයෙන් බැලුවොත් පරිත්‍යාගය කියන එක අපි කරනවා මේ ලෞකික යහපත සඳහා පුද්ගල සම්බන්ධතා ඇති කරගන්න අනිත් අයගේ මනාපය කැමැත්ත ඇති කරගන්න අනිත් අය සතුටු කරන්න ඒ වගේ ලෞකික පරමාර්ථ වලින් අපි පරිත්‍යාගය කරනවා දානේ දෙන ඕන තරම් අපේ සමාජයේ වැඩිපුරම කරන්නේ එහෙම ලෝකේ වැඩිපුරම කරන්නේ ලෞකික අර්ථයෙන් තමයි පරිත්‍යාගය කරන්නේ දානේ කරන්නේ ඉතින් එතනින් එහාට අවසරයි ස්වාමීන් වහන්සේ ඒව දැන් අපේ ජීවිතේ දැන් දරු මුරුමුරුන්ටත් ඒව පුරුදු කරන අර්ථනොත් අපි කරනවානේ ස්වාමීන් වහන්සේ කියලා ශාසනයේ චිරස්ථිතිය සඳහා ඒව කෙරෙන්න ඕන. දැන් මම මෙතනින් අදහස් කරන්නේ මේ ඒව නොකරනවා කියන එක නෙමෙයි. මේක තෝරා බේරා ගැනීම මෙතන කරන්නේ. අපි මේ සාකච්ඡාවේ කරන්නේ තෝරා බේරා ගැනීම. එතකොට අපි දරුවන්ට අනිත් අයට පරම්පරාවට මේ විදිහේ අපි උගන්වලා තියෙනවා. දැන් උදාහරණයක් හැටියට කිව්වොත් අපි බෙදා හදා ගන්න පුරුදු වෙලා තියෙනවා. අපි සතු දේවල්. එතකොට අපි දරුවන්ටත් ඒක උගන්වනවා. මේ බෙදා හදා ගැනීම තුළ සුහදතාවයක් වර්ධනය වෙනවා. අනිත් මිනිස්සුත් එක්ක මේක බෙදා හදා ගත්තම මේ මිනිස්සුත් අපිත් අතර ලෞකික වශයෙන් සබැඳියාවක් ඇති වෙනවා. ඉතින් ඒක හොඳයිනේ. අනිත් පැත්තෙන් සුබ සාධනයක් සිද්ධ වෙනවා. නැති මිනිස්සයාට යමක් ලැබුණම එතන වෙන්නේ සුබ සාධනේනේ. ඉතින් ඒ පැති හොඳයි. ඒ පැත්තට අදාළව ලෞකික යහපතට අදාළව මේක භාවිතා වෙන්නේ මෙහෙමයි. පාවිච්චි වෙන්නේ මෙහෙමයි. මේකේ භාවිතය මෙහෙමයි කියලා ඒක වෙනම තෝරගන්න. ඊළඟ නිවනට අදාළව ගත්තම මේක දානීය පාරමිතාවක් වෙන්නේ කොහොමද? පරිත්‍යාගය දානය පාරමිතාවක් වෙන්නේ කොහොමද? පාරමිතා කියන්නේ නිවනට අදාළ වෙනවයි කියන අදහස. ඒක වෙන්නේ කොහොමද කියලාත් අපි දැනගෙන තියෙන්න ඕනේ. එතෙන්දී පාරමිතා මට්ටමට දාන්නේ වැටෙන්න නම් මේ කරන පරිත්‍යාග ක්‍රියාවලිය ඇතුලේ කිසිදු ලෞකික අපේක්ෂාවක් තියෙන්න බෑ. ලෞකික අපේක්ෂාවක් තියාගත්ත ගමන්ම ඒක නිවන් මගෙන් එළියට යනවා. ඒක නොමග වෙනවා. එතකොට නිවන් මඟ එක්ක සංසන්දනය කරපුවාම ඒක නොමග වෙනවා.
එතන බැලූ බැලමට පරිත්‍යාගයක් දානයක් දුන්නට මේකේ ලෞකික බලාපොරොත්තුවක් සහිත නම් ඒක මග නෙමෙයි නොමග. ඒක නිවනට ආධාර වෙන දෙයක් නෙමෙයි. ඒතකොට අපි මග්ගා මග්ග ඥාන දර්ශනයේ ඇතුළට දානය කියන එක ගෙනාවම අපිට මේ දානයේ පොට බේර ගන්න පුළුවන්. මේ මෙහෙමයි නිවනට උපකාරී වෙන්නේ දානය. මෙහෙමයි ලෞකික සුභ සාධනයට උපකාරී වෙන්නේ දානය කියලා. අන්නේ තේරීම තමයි මෙතන මග්ගා මග්ග ඥාන දර්ශනය කියලා කියන්නේ. මම හිතන්නේ ඕක තෝරන්න පුළුවන් අපිට. සම්පූර්ණ අර පිරිසිදු විදිහටම මේක පරිත්‍යාග කිරීම. ලෞකික කිසිදු අපේක්ෂාවකින් තොරව මේ කාර්යය කිරීම මගට උපකාරයක් වෙනවා. නිවනට උපකාරයක්. ඒ විදිහටයි මේක සිද්ධ වෙන්නේ. දැනෙනවද දැන්නේ සද වැස්ස? ඔව් වහිනවා. අපිටත් වහිනවා ඒලා. අපි හම්දුරනේ ඔතෙන්දි කුබ්බේක කත පුඤ්ඤ කියන එක ඔය දානියත් එක්ක අපේ ඒක ගලපලා පහදලා දෙන්න අපි හම්දුරනේ අවසරයි. කුබ්බේච කත පුඤ්ඤතා කියලා ඔය අපේ මංගල සූත්‍රයේ සඳහන් වෙන කාරණෙන් අදහස් කරන්නේ දැන් අපි ඕක කුබ්බේ කියන වචනේ පෙර කියලා තමයි පරිවර්තනය කරන්නේ. එතකොට පෙර කරන ලද කිව්වම එතකොට පෙර කියන වචනේ කුබ්බේ කත පුඤ්ඤතා පෙර කරන ලද පින් ඇති බව. එතකොට මේකෙන් අදහස් කරන්නේ හුඟක් අය මේක මේ ජීවිතේ නෙමෙයි ඊට පෙර ජීවිතවල කරන ලද කියන අදහස හුඟක් වෙලාවට ගන්නෙ. මේ අර්ථකථනය කිරීමේදී. නමුත් මෙතනින් කියන්නේ මුලින් කරන ලද යහපත් ක්‍රියාව පසුවට තවදුරටත් මේ ඒ පුද්ගලයාගේ යහපත පිණිස හේතු වෙනවා කියන එක. මේක මේ මම සරල උදාහරණයකින් කියන්න කැමතියි. දැන් අපි පුංචි කාලේ භාෂාව ගණිතය වගේ දේවල් ඉගෙන ගත්තේ නැත්නම් මහන්සි වෙලා. නැත්නම් මූලික ප්‍රාථමික අධ්‍යාපනය කියන දේ අපි ගමු. ඒ ප්‍රාථමික අධ්‍යාපනය අපි මුලදී නොලැබුවා නම් ද්විතීක අධ්‍යාපනය කරන්න යද්දී ලොකු අමාරුවක වැටෙනවා. ඒ කියන්නේ පෙර කළ යුතු දේ කරලා නැහැ. එතකොට පසුව කරන දෙයට මුලින් කළ යුතු දේ බලපාන. මුලින් කරන දේ බලපානෝ පසුව කරන දේ. ඒ කියන්නේ ආධාර වෙන්නේ. කුබ්බේච කත කලින් කරන ලද දේ තියෙනවා නම් අපිට එවැනි පුරුද්දක් පුහුණුවක් එවැනි හුරුවක් එවැනි දැනුමක් එවැනි පුහුණුවක් තියෙනවා නම් පසුව කරන දෙයට අපිට මේක උපකාරී වෙනවා. එතකොට මේ මංගල කරුණු දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ දේවතාව ඉදිරිපත් කරන්නේ මේ අපිට මේ කාරණේ වැටහෙන්නේ මේ නිවන් මාර්ගට උපකාරී වෙන දේ මංගල කියන අදහසෙන් ගත්තේ ඒකනේ. උපකාරී වෙන දේවල් පිළිබඳව අපිට එච්චර වැටහීමක් නැහැ. මේ මංගල කරුණු කියන එක ගැනත් නොඑක් විදිහ අදහස් තියෙනවා. ඒක පැහැදිලි කරන්න කියලානේ. එතකොට උබ්බේචගත පුඤ්ඤතා අපි කලින් කරලා තියෙනවා නම් යහපත් වැඩ සමාජ සුබ සාධන වැඩ පව් අකුසල් නොවන කටයුතු ඒක අපේ පසුවට නිවන් මඟට අවතීර්ණ වෙලා කුසල් වඩන කටයුත්තේදී ඒක උපකාරී වෙනවා. ඒක ආධාර වෙනවා. ඒ අර්ථයෙන් තමයි පුබ්බේචගත පුඤ්ඤතා මංගල කාරණයක් වෙන්නේ. දැන් මංගල කාරණා කියලා කියන්නේ නිවනට අදාළ වන්නා වූ කාරණා. අසේවනාච බාලාණන් කියලානේ පටන් ගන්න. මේ අයහපත් පුද්ගලයන් ආශ්‍රය නොකර කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීම ආදී වශයෙන්. එතකොට එකක් තමයි අපි කලින් යහපත් කටයුතු වල යෙදিলা තිබුණා. ඒක අපිට මේ නිවන් මඟ පුරාගද්දී උපකාරී වෙනවා. ආධාර වෙනවා. තවත් සරල විදිහට මේක කිව්වොත්
අපි කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීම කියන එක පුරුදු පුහුණු වෙලා තිබුණොත් අර පණ්ඩිතානංච සේවන. ඒක අපිට මේ නිවන් මාර්ගයේදී අපිට උපකාරයක් කරනවා. එහෙම නැත්නම් තවත් විදිහක කිව්වොත් අපි අනිත් අයට ආධාර උපකාර කරලා තිබුණොත් අපිටත් ආධාර උපකාර ඒ ආශ්‍රයෙන් ලැබෙනවා. පස්සේ අපිට ඒ වයින් අපි යන මේ ගමනේදී අපිට ආධාරයක් උපකාරයක් ප්‍රයෝජනයක් බවට පත් වෙනවා. ඒ විදිහට අර පෙර කරන ලද යහපත් දේ අපි පසුව කරන දෙයට ආධාර වෙනවා කියන එකයි මේ පුබ්බේචකත පුඤ්ඤතා කියලා කියන්නේ. ඒක මේ පහුගිය ආත්මය පහුගිය ජීවිතයක් අල්ලගන්න ඕනේ නැහැ. මේ ජීවිතයට අදාළවයි ඔක්කොම කියන්නේ. ඔය මංගල කරුණු 38ම කියන්නේ මේ ජීවිතයට අදාළ කරගන්න. ඔතන එකක් තමයි පුබ්බේචගත පුඤ්ඤතා කිව්වම එතන සමහර අය හිතනවා මේක මේ පෙර ආත්මවල නැත්තම් පෙර ජීවිතවල කියලා හිතලා. එහෙම නෙමෙයි. මෙතන අදහස් කරන්නේ අපි කලින් කරන දේ පසුව කරන දෙයට බලපානවා කියන එක මේකේ ගැඹුරු න්‍යායික කාරණේ. අද කරන දේ ඔබට හෙට කරන දෙයට බලපානවා. අද අපි යහපත් දෙයක් කරොත් ඒක හෙටට යහපත් විදියට බලපානවා. අද අයහපත් දෙයක් කරොත් ඒක හෙට කරන දෙයට අයහපත් විදියට බලපානවා. ඒක නිසායි මේ කියන්නේ කලින් කරන ලද යහපත් දේ තිබේ නම් ඒක අදට යහපත් විදියට බලපානවා. අද යහපත් දේ කළොත් ඒක හෙට කරන දෙයට යහපත් විදියට බලපානවා කියන එක. දැන් පුබ්බේචකත පුඤ්ඤතා කියලා කිව්වේ ඒකයි. එතන පුණ්‍ය කටයුතු කිව්වේ යහපත් දේවල්. සුබ සාධන කටයුතු. ඒ වගේ දේවල්. මම හිතන්නේ ඒක පැහැදිලි වෙන්නේ නැති කියලා. පුබ්බේචකත පුඤ්ඤතා. එමය අප්‍රාම්ගරන්නේ වහන්සේටනි වාදයක් වේ. මම කැමති දේවිකා දිසිල්ලා මහත්මිය ඉදිරිපත් කරපු අදහසටම ඔබ වහන්සේ ප්‍රතිචාර දක්වපු විදිය කිසිදු ලෞකික බලාපොරොත්තුකින් තොරව අපි හැම දෙයක්ම කළ යුතුයි. ඒවා අපි ක්‍රියාමාර්ගයට නැගිය යුතුයි කියන. ඊළඟට ඒකට තව පොඩි කාරණා කීපයක් එකතු කරන්න කැමතියි. අපි ඇත්තටම අපේ දෙමව්පියෝ ගැන කතා කරා. ඒ අය පොඩි කාලේ අපිට මේ මග නොමග පෙන්වුවා. අපිට හැන්දෑවට බුදුන් වඳින්න හොඳ නරක ඒව හැම දෙයක්ම කියලා දුන්නා. ඊළඟට අපි දෙමව්පියන්ට දැන් කියන්න කැමතියි අපි ලැබිච්ච අපිට තියෙන අවබෝධය අපි ඒ අයගෙන් මුල් කාලේ ලෞකිකව යම් දේවල් බලාපොරොත්තු වුණා. ඒ වගේම අපි කල්යාණ මිත්‍රයන්ගෙන් පවා අපි ලෞකික දේවල් බලාපොරොත්තු වෙනවා. නමුත් දැන් අපි ඒ தත්ත්වේ නෙමෙයි ඉන්නේ. තමන් කරගත්තු කුසල් අනුව තමන්ගේ මේ ලෞකික ජීවිතය නෙමෙයි ලෝකෝත්තර ජීවිතය. ලෞකික ජීවිතය නෙමෙයි ලෝකෝත්තර ජීවිතය තව දුරට වැඩි දියුණු කරගන්න කියලා අපි අපේ දෙමව්පියන්ට, නෑදෑයන්ට, කල්යාණ මිත්‍රයන්ට ගෞරවයෙන් ආරාධනා කරන ගමන් අපිට මේ ලෞකික කටයුත්තට මග තවත් පහසු කරගන්න අපිට මේ ස්කයිප් මාධ්‍යයෙන් අපිව සම්බන්ධ කරගන්න සෑහෙන්න මහන්සි දරන අපේ චාමින් මහත්මිය. එහෙම නැත්නම් අපි අක්කා කියලා කියනවා. චාමින් අක්කා. එතුමිය අපි වෙනුවෙන් සෑහෙන්න YouTube හදලා ඉන්ටර්නෙට් එකේ අවශ්‍ය දේවල් කටයුතු කරලා පළවෙනි දේ තමයි මේ මම කියපු ලෞකික බලාපොරොත්තු රහිතව හැම දෙයක්ම කළ යුතුයි කියන එක. එතකොට තමයි ඒක මගට අදාළ දෙයක් බවට පත් වෙන්නේ. ඒක ගැන වචනයක් කියන්න ඕනේ. අපි කරන කාර්ය ලෞකික වැඩක් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට මුදල් හම්බ කරන එක නිවනට උපකාරී වෙන දෙයක් නෙවෙයි. ඒක මේ අපේ ජීවිත පැවැත්මට අවශ්‍ය කරන දෙයක්. රස්සාව කරන එක ජීවිත පැවැත්මට අවශ්‍ය කරන දෙයක්. ඒවා ලෞකිකයි. මේ ලෝකයට අයිති දේවල් අපි කරන්නේ. හැබැයි ඒකෙදි පරමාර්ථය නැත්තම් ඇතුළත චේතනාව පිරිසිදු වෙන්න ඕන. අපි අර චිත්තවිසුද්ධියේදී ඒ කාරණේ හුඟක් කතා කළා. එතකොට අපි මේ මිල මුදල් හම්බ කරද්දී
නැත්නම් අපි මේ එක උදාහරණයක් ගන්නේ ආර්ථික කාරණේ කිව්වම ඒක කරද්දී අපි උත්සාහ කරන්න ඕන මේක මම අවංකවම මගේ ජීවිත පැවැත්මට මගේ පවුලේ අවශ්‍යතාවයට මේ මුදල් හම්බ කරන්න. ඒක ලෞකික වැඩක්. ඒක කරන්න ඕන දෙයක්. හැබැයි ඒක කරද්දී අපි මේ වැඩේ පිරිසිදු චේතනාවෙන් පිරිසිදු විදිහට කරන්න. එතකොට ඒක සල්ලි හම්බ කරන්නේ මේ ජීවිතේ පැවැත්මට උනාට ඒක නිවනේ අංගයක් බවට පත් වෙනවා. මිල මුදල් ඉපැයීම කියන්නේ. ඉතින් අපි සමහර විට හිතන්න පුළුවන් එහෙනම් මිල මුදල් උපයන වැඩේ නතර කරන්න ඕන මේක නිවනේ අංගයක් නෙමෙයි කියලා හිතෙන්න පුළුවන්. එතකොට ඒක වරදවා තේරුම් ගැනීමක්. ඒකයි මෙතන කියන්නේ අපි කරන දේවල් හුදෙක් ලෞකික අපේක්ෂා බලාපොරොත්තු තියාගෙන කරොත් ඒක නිවනේ අංගයක් වෙන්නේ නැහැ. ඒතර නිවනේ අංගයක් වෙන්නේ මේවා පිළිබඳව තියෙන තණ්හා මාන දිට්ඨි අයින් කළා මේවා කෙරේ. මේ රස්සාව කරන්නේයි මේ මුදල් හම්බ කරන්නේයි මේ ආර්ථික වැඩපිළිවෙලකට මං අවතීර්ණ වෙලා ඉන්නේ ඇයි කියන කාරණේ අපි හරියට ඒ අවබෝධය තුල ඉන්න ඕනේ. මේක හුදෙක් ජීවිත පැවැත්ම සඳහා. ඒක නිසා මේ ක්‍රියාව තණ්හාවෙන් මානෙන් දිට්ඨියෙන් කරන්න අවශ්‍ය නැහැ. තව කෙනෙකුට හිංසාවක් පීඩාවක් කරලා තව කෙනෙකුගේ දෙයක් අරගෙන හොරකම් කරලා හොරමරකමකින් වංචාවකින් මේක නොකළ යුතුයි. එතකොට මුදල් හම්බ කිරීමේ ක්‍රියාවලිය සුද්ධ ක්‍රියාවක්, පිරිසුදු ක්‍රියාවක්, විසුද්ධියක් එතන තියෙනවා. එතකොට ඒක මගට අයත් එකක් වෙනවා. නොමගට අයිති නිවන් මගට අයිති ක්‍රියාවක් බවට පත් වෙනවා තමන්ගේ ආර්ථික වැඩපිළිවෙල. හැබැයි ආර්ථික වැඩපිළිවෙලේ ඉලක්කය බැලුවොත් කන්න බොන්න, අඳින්න පළඳින්න, ගේ දොර හදන්න, යුතුයකම් කරන්න. මේ වගේ දේවල් වලට අපිට මුදල් ඕන. සල්ලි ඕන කරන්නේ. ඒක ලෞකික අවශ්‍යතාවයක් ඉෂ්ට වෙන්නේ මේ මිල මුදල් හම්බ කිරීමේ. හැබැයි ඒක උපයද්දී වියදම් කරද්දී ආයෝජනය කරද්දී ඉතිරි කරද්දී අපි ඒක ලෞකික අපේක්ෂාවලින් තොරව කරනවා. එතකොට අපිට පුළුවන්කම තියෙනවා ඒක නිවනේ අංගයක් බවට පත් කරගන්න. එහෙම නැත්නම් ආර්ථික වැඩපිළිවෙල නොමග යෑමක් වෙනවා. අපි අද කතා කරන්නේ මේ මග නොමග තෝරගන්න එක. එතකොට හුඟක් අය මග නොමග තෝරනවා කිව්වම අපේ සාමාන්‍ය වැඩ ටික අත්හැරලා දැමීම තමයි මෙතන කරන්න ඕන කියලා හුඟ දෙනෙක් හිතනවා. ඒක නෙමෙයි. අපි මේ ජීවිත පැවැත්ම සම්බන්ධයෙන් කරන්නා වූ දේවල් ආර්ථික, සමාජීය, දේශපාලන. දැන් දේශපාලනය කියලා බලන්න. හුඟක් අය හිතන්නේ මේ නිවන් දකින්න යන අය දේශපාලනය කරන්න ඕනේ නැහැ. ඒක අයින් කරන්න ඕනේ. නෑ දේශපාලනය මේ කරන්න ඕනේ නැත්තම් කොහොමද රටක් හසුරුවාගෙන යන්නේ? හැබැයි ඒක නිවනේ අංගයක් හැටියට කරන්න පුළුවන්. ඒක සම්මා ආජීවය ඇතුළට වැටෙන්නේ දේශපාලනය. නිවන් මාගේ කොතනද වැටෙන්නේ කියලා බැලුවොත් දේශපාලනයේ අයිති වෙන්නේ සම්මා ආජීවය කියන මාර්ගාංගයට. දිවි පැවැත්මට අදාළ වැඩක් දේශපාලනය කියන්නේ. ඒක අපි ඒක පව් අකුසල් සිදු නොවන විදිහට මේ කරුණාවෙන් මෛත්‍රියෙන් පොදු යහපත පොදු සුබ සාධනය වෙනුවෙන් කරන වැඩක් විදිහට කරනවා නම් එහෙම කරන්න පුළුවන් දේශපාලනය. බැරි නෑ. ඒක නිසා මෙතන තියෙන්නේ අද අපේ මාතෘකාව මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය මග නොමග තෝරන එක. එතකොට මග නොමග තෝරනවා කියන්නේ ඇත්ත වශයෙන් බැලුවොත් අප කරන්නා වූ යම් කිසි දෙයක් හරියට තෝරා ගැනීම විතරක් නෙමෙයි. ඒ තෝරාගත්ත දේ ක්‍රියාත්මක කරද්දිත් අපි නිසි ආකාරයෙන් ඒක ක්‍රියාත්මක කරේ. හරි දේ තේරුවත් අනිසි විදිහට ක්‍රියාත්මක කරොත් ඒක නිවනට උපකාරී වෙන්නේ නෑ. දැන් උදාහරණයක් ඇටියට බුදුරජාන් වහන්සේ රැකියාවන් තෝරද්දී කුෂිකර්මය, වෙළඳාම මේවා තෝරන. ඒතකොට කුෂිකර්මය හොඳ ජීවනෝපායක් හැටියට බුදුදහමේ අනුමතයි.
ඒ වුණාට ඉතින් ඒක කරද්දී පුද්ගලයාට අහිත කර වෙන විදිහට ඒ දේවල් කරනවා නම් ඒ කියන්නේ පරිසරයට අහිත කර වෙන විදිහට පරිසරය විනාශ කරමින් සතුන් විනාශ කරමින් ඒ විදිහට කරනවා නම් එතකොට කුෂිකර්මයේ නිවන අංගයක් වෙලා නැහැ. වෙළඳාම යහපත් ජීවනෝපාය බුදුදහමට අනුව. හැබැයි ඒක ඇතුලේ හොරකම් වංචා දූෂණ කරනවා නම් මත්ද්‍රව්‍ය මේ ආදී දේවල් වෙළඳාම් කරනවා නම් ඉතින් වෙළඳාමෙන් ලැබෙන ආර්ථික ලාභය ලැබෙනවා. බිස්නස් හොඳයි, බිස්නස් නැගලා යනවා, බිස්නස් හොඳයි, ඒ වයින් දැන් ආර්ථිකය දියුණු වෙනවා කියලා කියන්න පුළුවන්. හැබැයි ඒක නිවන් මාර්ගට ඇතුල් වෙලා නැහැ. වෙළඳාම නොමග ගිහිල්ලා. කුෂිකර්මයේ නොමග ගිහිල්ලා. මෙන්න මේක තමයි අපිට තෝරගන්න වෙලා තියෙන්නේ මේ මග නොමග කියන කාරණය. ඒක නිසා අපි මේ කරන ක්‍රියාකාරකම් අත්තර දැමීම නෙමෙයි. අපි කරන ආර්ථික, සමාජ, දේශපාලන, සමාජීය, පාරිසරික වශයෙන් අපි කරන ක්‍රියාකාරකම් තියෙනවා. ඒවා හරියට තෝරන්න ඕන. හරියට නිසි විදිහට කරන්න ඕන. එතකොට ඒක නිවන් මාගේ අංගයක් බවට පත් වෙනවා. ඔය හැම දෙයක්ම වගේ ඇතුළත් වෙන්නේ සම්මා ආජීව කියන මාර්ගාංගයට. ඉතින් මම හිතන්නේ මේ කාරණේ අපි ටිකක් දුරට කතා කරා. තව දුරටත් මග නොමග පිළිබඳ මේ සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න අවශ්‍ය නම් මම හිතනවා අපේ කල්යාණ මිත්‍රයෝ ඒ සඳහා අපට තොරතුරු කියයි. ඒ වගේම පෞද්ගලිකවත් මේ පිළිබඳව තමන් මම කිව්වා කමටහනක් හැටියට අපි නිවන් දකින්න කියලා අපි කරන කියන දේවල් ගැන නැවත හිතා බලන්න කියලා. නැවත සිතා බලන්න. එතකොට ඒ තුලින් අපිට මේ මග නොමග තීරණය කර ගැනීමේ ශක්තිය ලැබෙනවා. ඉතින් ඒ සඳහාත් ආරාධනය කරමින් අද දවසේ කමටහන බවට ඒකපත් කරගමු. දැනට කරන කියන දේවල් සියල්ල අතහැර දැමීමක් ගැන නෙමෙයි මේ කියන්නේ. ඒව නිවන් මගට යොමු කර ගැනීමක් පිළිබඳව මේ කියන්නේ. ඒක නිසා ඒ විදිහට කටයුතු කරමු කියන කාරුණික මතක් කිරීමත් සමග අපි අද දවසේ සදහම් හමු නිමා කරනවා. මොකද අපිට සාමූහික සාකච්ඡාවට යොදා ගන්න තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා. ඉතින් වෙනද වගේම අපේ මේ සදහම් හමුවට එකතු වුණු අපේ පූජනීය ස්වාමීන් වහන්සේලා, මේනින් වහන්සේලා, ඒ වගේම අපේ ගිහි කල්යාණ මිත්‍ර සියලු දෙනා අපි කෘතවේදීව සිහි කරනවා. අපි මේ දරන ප්‍රයත්නය, උත්සාහය මේ සියලු දෙනාටම මග නොමග තෝරා ගන්න. ඒ කියන්නේ නිවනට අදාළ වන මාර්ගය, එයින් බැහැර වෙන නොමග මේ දෙක තෝරා බේරා ගන්න අත්වලක්, ආධාරයක්, උපකාරයක් බවට පත් වේවා කියන අදිෂ්ඨානයෙන්, ඒ ප්‍රාර්ථනාවෙන් අපේ අද සදහම් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සෝපත් වේවා.